බූලියන් ලෝස් ඕන වෙන්නේ. අපිට බූලියන් ලෝ එකක් ඕන වෙන්නේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් සිම්ප්ලිෆයි කරන්න. The requirement of Boolean laws is to simplify Boolean expressions. හරි. ඇයි අපි Boolean expressions simplify කරන්නේ? ඇයි අපි Boolean ප්‍රකාශන සුළු කරන්නේ? දැන් Boolean ප්‍රකාශනයක් සුළු කරපුවාම මොකක්ද ලැබෙන්නේ? Boolean ප්‍රකාශනයක් සුළු කරපුවාම ලැබෙන්නේ දැන් අපි දන්නවා Boolean ප්‍රකාශනයක Boolean ප්‍රකාශනයක් නිර්මාණය වෙන්නේ නැත්නම් අපි logic gate දිහා බලලානේ Boolean ප්‍රකාශනයක් ලියන්නේ. logic circuit එක දිහා බලලානේ Boolean ප්‍රකාශනයක් ලියන්නේ. ඒතර Boolean ප්‍රකාශනයක් සුළු කිරීමෙන් වෙන්නේ ඇත්තටම අපේ circuit එක කුඩා කරගන්න එක. හරි. Boolean gates 5-6ක් එකතු වෙලා හැදිලා තියෙන ලොකු Boolean circuit එකක්. හරි. ඒකට අදාළ expression එක අරගෙන right. මේ හිතන්න මේ තියෙන්නේ Boolean gate එක. නැත්නම් circuit එක. හරි. Boolean circuit එක. right. right. මොන Boolean circuit එකක් තියෙනවා. අදිනවා පැහැදිලි නැතුව ඇති. right. හිතන්න කොහොමද තියෙනවා කියලා. එතකොට ඔයාලට මේකේ පේනවා logic gate 4ක් තියෙනවානේ. AND gate 2ක් තියෙනවා. OR gate එකක් තියෙනවා. NOT gate එකක් තියෙනවා. Boolean මේ logic gate එක ඇතුලේ නැත්නම් logic circuit එක ඇතුලේ logic gate 4ක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ Boolean simplification කියලා මොකද්ද කරන්නේ? අපි මේකට අදාළව ඉස්සරලාම ගන්නවා Boolean ප්‍රකාශනය. මේ logic gate එකට අදාළව ගන්නවා Boolean ප්‍රකාශනය. අරගෙන මොකද කරන්නේ? Boolean ප්‍රකාශනය සුළු කරනවා. සුළු කරපුවාම අපිට එනවා දැන් මෙතන තියෙනවානේ logic gate 4කින් මේ හැදිච්ච circuit එක. සුළු කරාට පස්සේ අපිට එනවා logic gate 2ක් විතරක්. එහෙම නැත්නම් එකක් විතරක් තියෙන Boolean expression එකක්. ඒතර ඒකේ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ? අපි Boolean simplification එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ logic gate එකේ තියෙන circuit ගාන අඩු කරගන්න එක. right. ඇයි අපි Boolean මේ circuit එකේ තියෙන logic gates ගාන අඩු කරගන්නේ? මොකක්ද ඒකෙන් තියෙන වාසිය? එකක් තමයි electricity consumption එක අඩු වෙනවා. විදුලි පරිභෝජනය අඩු කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපේ පරිපථයට යන cost එක අඩු කරගන්න පුළුවන්. logic gate ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ cost එක අඩු වෙනවා. ඊළඟට පරිපථයේ කාර්යක්ෂමව වැඩ කරනවා. logic gates ගාන අඩු වෙනවා කියන්නේ පරිපථයේ කාර්යක්ෂමව වැඩ කරනවා. ඒ කියන්නේ time එක අඩු වෙනවා, cost එක අඩු වෙනවා, විදුලි පරිභෝජනය අඩු වෙනවා. right. ඔන්න ඔය වගේ කාරණා. ඔන්න ඔය වගේ කාරණා හින්දා අපි හැම තිස්සෙම බලන්නේ අපිට දීලා තියෙන Boolean circuit එකක් අඩු logic gate ගානකින් හදාගන්න. right. අන්න ඒකටයි අපි Boolean laws පාවිච්චි කරන්නේ. right. ඒක මෙතන කියලා තියෙනවා පේනවා ඇති. Simplification of Boolean expressions reduces the number of operations and number of logic gates for the implementation. හරි. right. ඒතර අවශ්‍යතාවය Boolean laws වල අවශ්‍යතාවය තේරෙන්නේ නැති. right. right. Boolean laws තියෙනවා syllabus එකේ 9ක්. right. ඔයාලට කීයක් තියෙනවද දන්නේ නැහැ. A level syllabus එකේ 9ක් තියෙනවා. ඔයාලගේ syllabus එක කොහොමද දන්නේ? right. බලමු. right. අපි එකින් එකට බලාගෙන යමු. right. අපේ first එක තමයි Boolean law එක තමයි idempotent law. right. මේකේ බොහොම සරල දෙයක් කියන්නේ.
දැන් මේකේ ආකාර තියෙනවා මේ ලෝ එකේ. හරි. ඒතර ඔයාලට පේනවා පළවෙනි එක දීලා තියෙනවා a.a සමානයි a කියලා. නේ? ඒතර මේකෙන් මොකද්ද මේ කියන්නේ? ඩොට් එකක් කියන්නේ මොන ගේට් එකක්ද? මට ඒකට ඉස්සෙල්ලා උත්තරයක් දෙන්න. ඩොට් එකකින් කියන්නේ මොන ගේට් එකක්ද? AND ගේට් එකක්. ඩොට් එකකින් කියන්නේ AND ගේට් එකක්. ඒතර බලන්න මේ සත්‍යතාව වගුව දිහා. සත්‍යතාව වගුව දිහා. පේනවා සත්‍යතාව වගුව. පේනවා. right. එතකොට ඒ දෙකක් නේ තියෙන්නේ. පේනවනේ. ඒ දෙකක් තියෙන්නේ ආදාන විදියට. ඒතර ඒ දෙකක් තියෙනවා නම් මෙතෙන්ට එන අගයම තමයි මෙතෙන්ට එන්නත් ඕනේ. right. ඒ දෙකක් නේ ඔය තියෙන්නේ. එකම විචල්්‍යයේ ඉන්පුට් දෙකක් විතර එන්නේ. මෙන්න මේ වගේ ඔකේ ගේට් එක බැලුවොත් අපි ලොජික් ගේට් එක බැලුවොත්. මේක AND ගේට් එකක්. right. එහෙනම් මෙන්න මෙහෙමයි තියෙන ඔකේ ලොජික් ගේට් එක. හරි. ඒතර මෙතන ඉන්පුට් එකත් A right. මෙතන ඉන්පුට් එකත් A. එකත් A. එහෙනම් මෙතෙන්ට එක දැම්මොත් යට එකටත් මොකද වෙන්න ඕනේ? එකක්ම වැටෙන්න ඕනේ. ඇයි? ඇයි දෙකම එකයිනේ. ඉන්පුට් දෙකම එකයි. උඩත් A යටත් A. නේ? දැන් කලින් අපි ගත්තු ලොජික් ගේට් වල ඔයාලට මතක ඇති උඩ තිබුණේ A යට තිබුණේ. හැබැයි මේ ලෝ එකේදී අපි මේ ලොජික් ගේට් එකට එකම ඉන්පුට් එක තමයි දෙකටම පාවිච්චි කරන්නේ. මේ ඒම තමයි මෙතනත් තියෙන්නේ. ඒතකොට මෙතෙන්ට එකක් දැම්මොත් මෙතනත් එක වෙන්න ඕනේ. මෙතන බිඳුවක් දැම්මොත් මෙතනත් බිඳුව වෙන්න ඕනේ. ඒක තමයි සත්‍යතාවයෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට අපි AND ගේට් එකේ නීතියට අනුව අපි දන්නවා එක ආදානයක් හරි බිඳුව වුණොත් ප්‍රතිදානය බිඳුවයි කියලා. right. එහෙනම් මෙතෙන්ට බිඳුවක් දැම්මොත් මේ ආදානයේ බිඳුවක් වුණොත් කතා දෙකක් නැහැ. මේ ආදානයත් බිඳුව වෙනවා. ඒ නිසා අවුට්පුට් එක මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. right. මෙතෙන්ට එකක් දැම්මොත් කතා දෙකක් නැහැ. මෙතෙන්ටත් එකක් වැටෙනවා. එහෙනම් එතකොට ආදානය එකක් වෙනවා. right. හරි. එතකොට ඔයාලා බූලියානු ප්‍රකාශනයක් සුළු කරගෙන යද්දී යම් තැනකදී ඔයාලට a.a කියලා තැනකදී ආවොත් a.a කියලා ආවොත් කිසි කතාවක් නැහැ. ඔයාලට යට පිළිසුළු කියලා පුළුවන්. a.a කියලා යම් කිසි තැනක ආවොත් ඒක a කියලා ලියලා සුළු කරන්න පුළුවන්. right. තේරුණාද නැද්ද? තේරුණ නැත්නම් කියන්න. ප්‍රශ්න තියෙනවා නේද? right. ඊළඟට එන්නේ දෙවෙනි ආකාරයට a + a equals a කියලා තියෙනවා. ඒතර ප්ලස් කියන්නේ මොකක්ද? ධන ලකුණකින් මොන ගේට් එකක්ද නිරූපණය කරන්නේ? ප්ලස් මාක් එකකින් මොන ගේට් එකක්ද? ඔව්. O ගේට් එකක්. O ගේට් එකක්. එහෙනම් බලන්න මම මෙතන O ගේට් එකක් අඳින්නම්. right. මෙන්න තියෙනවා O ගේට් එකක්. මෙන්න තියෙනවා O ගේට් එකක්. හරි. ඒතර මේකෙත් බලන්න ආදාන දෙකේ හරි ආදාන දෙකම A. ආදාන දෙකම A. ඒකෙන් කියන්නේ මොකක්ද? මේක බිඳුවක් වුණොත් මොකද වෙන්න ඕනේ? යට ආදානෙත් බිඳුවක් වෙන්න ඕනේ. මේක එකක් වුණොත් මොකද වෙන්නේ? යට ආදානෙත් එකක් වෙන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ A කියලා දුන්නොත් විතරද මේ ලෝ එක ඇප්ලයි වෙන්නේ කියලා. නෑ. බැරි වෙලාවත් B කියලා විචල්්‍ය දෙකක් මෙතන තිබුණොත් මොකද වෙන්න ඕනේ? ඒත් මේ ලෝ එකම තමයි ඇප්ලයි වෙන්නේ. විචල්්‍ය දෙකම C කියලා දීලා තිබුණොත් ඒත් මේ ලෝ එකම ඇප්ලයි වෙන්නේ. විචල්්‍ය දෙකම X කියලා දීලා තිබුණොත් ඒත් මේ ලෝ එකම ඇප්ලයි වෙන්නේ. පැහැදිලිද? right. එහෙනම් අපි දන්නවා O ගේට් එකක එක ආදානයක් හරි එක වුණොත් ප්‍රතිදානය එකක් වෙනවා. right. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී ප්‍රතිදානය එකක් වෙනවා. එකක් වෙනවා. හරි. right. එතකොට ඔයාලගේ බූලියානු මේ එක්ස්ප්‍රෙෂන් එක සුළු කරගෙන යද්දී ගානේ යම් කිසි තැනක යම් කිසි පේලියක a + a කියලා හම්බුනොත් ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් a කියලා. a කියලා. හරි.
දැන් ඇයි මෙහෙම ලියන්නේ? ඇයි මෙහෙම ලියන්නේ කියලා මම පෙන්නන්න. දැන් පළවෙනි එක දිහා බලන්න. පළවෙනි එක දිහා a.a සමානයි a කියලා ලියලා තියෙන්නේ නේද? දැන් a.a කියන්නේ ප්‍රතිදානයනේ. මෙන්න ප්‍රතිදානය. මේ තියෙන ප්‍රතිදානය. a.a සමානයිලු a වලට. ප්‍රතිදානයේ සමානයිලු ආදාන වලට. මෙන්න පේනවද? ආදානයමයි ප්‍රතිදානයේ විදිහට අවිල්ලා තියෙන්නේ. ඉන්පුට් එකේ අගයමයි අවුට්පුට් එකට අවිල්ලා තියෙන්නේ. ඉන්පුට් එකත් එකයි අවුට්පුට් එකත් එකයි. පේනවා ඇති. ඊළඟට බලන්න මෙතන අවුට්පුට් එක බිඳුවයි පළවෙනි පේලියේ. මේන් ඉන්පුට් එකත් බිඳුවයි. ඉන්පුටුත් බිඳුවයි. අන්න ඒකයි අපිට ලියන්න පුළුවන් a.a සමානයි a කියලා. ප්‍රතිදානයේ ආදානයට සමානයි මේ. අවුට්පුට් එක හැම ඉන්පුට් එකට සමානයි. right? ඊළඟට මෙතන බලන්න. මෙතනත් මොකද වෙන්නේ? මෙතනත් අවුට්පුට් එක හැම තිස්සෙම ඉන්පුට් එකට සමානයි මේ. බලන්න මේ තියෙන ඉන්පුට් එකනේ. මේ තියෙන්නේ ඉන්පුට් එකක්. ඉන්පුට් දෙකම බිඳු, අවුට්පුට් එකත් බිඳු. ඉන්පුට් එකත් එකයි, අවුට්පුට් එකත් එකයි. ඉන්පුට් එක හැමතිස්සෙම අවුට්පුට් එකට සමානයි. right? ඊළඟට තුන්වෙනි එකට එන්න. තුන්වෙනි එක a බා දෙකක් තියෙනවා. a බා දෙකක්. a bar dot a bar. මෙතනත් තියෙන AND gate එකක් නේ. AND gate එකක්. එහෙනම් මේ විදියමයි. මේ විදියමයි වෙනසකට තියෙන්නේ මොකද්ද? ආදාන දෙකම a bar වෙලා තියෙනවා. ආදාන දෙකම a bar වෙලා තියෙනවා. එහෙනම් කිසි කතාවක් නැහැ. ආදාන දෙකම a bar. right? ආදාන දෙකම a bar. එහෙනම් කිසි කතාවක් නැහැ. මේ ආදානේ එක වුණොත් යට ආදානයත් එකම වෙන්න ඕනේ. උඩ ඉන්පුට් එක බිඳුවක් වුණොත් යට ඉන්පුට් එකක් බිඳුවක් වෙන්න ඕනේ. ඇයි? ඉන්පුට් දෙකම a bar නේ. right? එතකොට මේකෙත් බලන්න මේක දීලා තියෙන්නේ a bar dot a bar සමානයි a bar කියලානේ. එහෙනම් මේ තියෙන්නේ a bar dot a bar output එක. right? output තියෙන්නේ මොකක්ද? input. මේ තියෙන input. බලන්න ඒකෙත් input output වලට සමානයි. a bar වලට සමානයි output එක. මෙතන වැරදි. මෙතන තව a bar එකක් එන්න ඕනේ. right? ඒකම. හතරවෙනි එක පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකම කිසි වෙනසක් නැහැ. කිසි වෙනසක් නැහැ. right? තේරුණාද නැද්ද පළවෙනි ලෝ එක? තේරුණ නැත්නම් අහන්න. උතන හරි තේරුම් නැත්නම් කියනවා අහන්න. chat box එකේ දාන්න බැරි දෙක එකක් නම් මේ mic on කරලා අහපල්ලා ඉතින්. right? තේරුණා කියලා දාලා තියෙනවා. අනිත් අයටත් තේරුණාද? කාට හරි කෙනෙක් තේරෙන්නේ නැත්නම් අහන්න මේක මොකද ලෝස් ටික තේරෙන්නේ නැහැ කියන්නේ බුලියන් එක්ස්ප්‍රෙෂන්ස් ටික සුළු කරගන්න බෑ කියන එකයි. ඒ නිසා මේ ටික 100%ක් පුළුවන් වෙන්න ඕනේ. right? එහෙනම් අපි යමු ඊළඟ ලෝ එකට. තේරුම් නැති කවුරු ඉන්නවද අහපල්ලා. මම දන්නේ තේරෙනවද නැද්ද කියලා බලන්න. right? ඊළඟ එක identity law. identity law. right? මේක හරිම සරල දෙයක් තියෙන්නේ. බලන්න මේ පළවෙනි මේකෙත් වර්ග හතරක් තියෙනවා ආකාර හතරක්. බලන්න පළවෙනි ආකාරයේදී මෙතන තියෙන්නේ මොන ගේට් එකද? AND ගේට් එකක්. 1.a කියලානේ තියෙන්නේ. ඒතර මේ AND ගේට් එකේ අපි කරන්නේ මෙන්න මේ AND ගේට් එකේ right
එක ආදානයක් අපි එකක් කරනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. අනිත් ආදානයේ A කියලා දානවා. right. එතකොට මේ A කියන ආදානයට අවස්ථා දෙකේදී එක්කෝ A කියන ආදානයේ බිඳුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේ එක කියන ආදානයේ අවස්ථා දෙකේදීම වෙනස් වෙන්න බෑ. මොකද ඒක ස්ථාවරයි. අවස්ථා දෙකේදීම එක කියන ආදානය වෙනස් වෙන්නේ නැහැ. මේ A කියන ඉන්පුට් එක තමයි වෙනස් වෙන්නේ බිඳුව සහ එක කියලා. right. අපි එක ඉන්පුට් එකක් මේ AND gate එකේ එක ඉන්පුට් එකක් කන්ස්ටන්ට් කරනවා එකක් කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ කොයි අවස්ථාවකවත්. මේ AND gate එකේ අනිත් ආදානය අපි A කියලා ගන්නවා. ඒක අවස්ථා දෙකේදී බිඳුවයි එකයි කියලා අවස්ථා දෙකේදී වෙනස් වෙනවා. right. දැන් ඒ අනුව අපි බලන්න ඕනේ මේකේ අවුට්පුට් එක මොනවා වෙයිද කියලා. අවුට්පුට් එක මොනවා වෙයිද කියලා. right. එතකොට මේ තියෙන AND gate එකක් අපි දන්නවා AND gate එකේ තියරි එක තමයි එක ආදානයක් හරි බිඳුවක් වුණොත් ප්‍රතිදානය බිඳුවයි කියන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාවේ මෙන්න මේක බිඳුවක් වෙනවා එක ආදානයක්. ඒ නිසා අවුට්පුට් එක මොකද වෙන්නේ බිඳුවක් වෙනවා. දෙවෙනි අවස්ථාවේදී ඉන්පුට් දෙකම එකක් වෙන හින්දා අවුට්පුට් එක එකක් වෙනවා. right. දැන් මේ දීලා තියෙන ස්ටේට්මන්ට් එක දිහා බලන්න. අපිට කියනවා a.1 equals a කියලා. a.1 කියලා આવොත් a ලු. ඒකෙන් කියන්නේ මොකද්ද? බලන්න මේ a.1 කියන්නේ මේ අවුට්පුට් එකනේ. මේ තියෙන අවුට්පුට් එක. a කියන්නේ මොකද්ද? මෙන්න මේ තීරුවනේ. එහෙනම් එයාලා අපිට කියනවා මෙන්න මේ තීරුවට දාන අගයලු මේ තීරුවේ ප්‍රතිදාන විදිහට එන්නේ. ඒ කියන්නේ a කියන තීරුවට දාන අගය අනුව තමයි 1.a කියන අවුට්පුට් තීරුවේ අගය තීරණය වෙන්නේ. ඇත්තනේ. මේ බලන්න මෙතනට බිඳුව ආපු අවස්ථාව a තීරුවට බිඳුව අවස්ථාව ආපු වෙලාවේ අවුට්පුට් එක මොකද වෙලා තියෙන්නේ බිඳුවක් වෙලා තියෙනවා. a තීරුවට එක වැටුණු අවස්ථාවේදී අවුට්පුට් එක එකක් වෙලා තියෙනවා. a තීරුවට බිඳුව දාපු අවස්ථාවේ අවුට්පුට් එකත් බිඳුවම වෙලා තියෙනවා. a තීරුවට එකක් දාපු අවස්ථාවේ අවුට්පුට් එකත් එකක් වෙලා තියෙනවා. කතාව ඇත්තනේ. කතාව ඇත්තනේ මේ A වලට දාන ඉන්පුට් එක අනුව තමයි අවුට්පුට් එක තීරණය වෙන්නේ මේ ගේට් එකේ. right. එහෙනම් ඔයාලා බූලියානු ප්‍රකාශනයේ සුළු කරගෙන යද්දී යම් කිසි තැනක 1.a කියලා අහු වුණොත් ඔයාලට කෙලින්ම මේක සුළු කරලා ලියන්න පුළුවන් a කියලා. a කියලා. මෙන්න දෙවෙනි ලෝ එකේ පළවෙනි ආකාරය. ඊළඟට යන්නේ දෙවෙනි ආකාරයට. ඒකේ තියෙනවා O plus A equals A කියලා. sorry O නෙමෙයි 0 plus A equals 0 කියලා. එතකොට මට කියන්න මේකේ එක ආදානයක් වෙනස් වෙන්නේ නැහැ. right. මේක AND gate O gate එකක්. එක ආදානයක් වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද වෙනස් වෙන්නේ නැති ආදානයේ අගය? මේකේ එක ආදානයක් මොකක්ද වෙනස් වෙන්නේ නැති ආදානයේ අගය? බිඳුව. ඔව්. අපි මේකේ එක ආදානයක් මොකද කරන්නේ? බිඳුව කරනවා. එක ඉන්පුට් එකක් බිඳුව කරනවා. අනිත් ඉන්පුට් එක A කියලා ගන්නවා. එතකොට මේ A කියන ඉන්පුට් එකට අගයන් දෙකක් එන්න පුළුවන් ඈ. A කියන ඉන්පුට් එකට අගයන් දෙකක් එන්න පුළුවන්. මොකද්ද? 1.2යි 2ම එන්න පුළුවන්. දැන් ඒ අනුව කල්පනා කරන්න බලන්න වගුවත් එක්ක මේකේ කියන කතාව ඉස්සෙල්ලා හොඳට ඔලුවට ගන්න. මේකේ කියනවා එක ආදානයක් බිඳුව වෙලා අනිත් ආදානය A වුණොත් මේ A වලට දාන අගයලු අවුට්පුට් එකට එන්නේ මේ. බලමු ඇත්තද කියලා. පළවෙනි ඉන්පුට් එක දිහා බලන්න දෙයක් නැහැ. මොකද ඒක බිඳුවමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ අවස්ථා දෙකේදීම. right. එහෙනම් අපිට බලන්න වෙන්නේ A කියන ඉන්පුට් එක දිහා. බලන්න A කියන ඉන්පුට් එකට දාන වැලියු එකමයි අවුට්පුට් එකට එන්නේ මේ. A වලට බිඳුව වැටලා තියෙනවා අවුට්පුට් එකටත් බිඳුවමයි ඇවිල්ලා තියෙන්නේ. A වලට එක වැටලා තියෙනවා නම් අවුට්පුට් එකටත් එකමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනසක් වෙලා නැහැ. එහෙනම් යම් කිසි තැනක ඔයාලගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක සුළු කරගෙන එද්දී යම් කිසි තැනක 0 + a කියලා ආවොත් ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් a කියලා. right. ඊළඟට මට කියන්න 3යි 4යි තේරුම් ගන්න පුළුවන්ද? ඒ දෙකත් එක්ස්ප්ලেইন කරන්න ඕනද? පැහැදිලි කරන්න ඕනද? තේරුම් ගන්න පුළුවන්ද? පැහැදිලි කරන්න ඕනේ නම් විතරක් මේ chat box එකේ දාන්න පැහැදිලි කරන්න ඕනේ කියලා. right.
පැහැදිලි කරන්න ඕනලු. හරි. බලාගන්න. මේකෙදී තියෙන්නේ බලන්න 0 plus a නේ. AND gate එකක් තියෙන්නේ. AND gate එකක්. එහෙනම් මේකෙත් බලපුවාම කිසි වෙනසක් නැහැ. එක ඉන්පුට් එකක් මොකද වෙන්නේ? කන්ස්ටන්ට් වෙනවා. නියතයක් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද? පළවෙනි ඉන්පුට් එක අපි බිඳුවක් කරනවා. දෙවෙනි ඉන්පුට් එක අපි a කියලා ගන්නවා. a කියලා ගන්නවා. right? එතකොට මේ a කියලා ගත්ත ඉන්පුට් එකට අගයන් දෙකක් එන්න පුළුවන් 1.0යි. right? ඒක පැහැදිලිද? දැන් යන්න මේ ස්ටේට්මන්ට් එකට. මේකේ අපිට කියනවා 0.a මේක AND gate එකක්. ඒතකොට AND gate එකේ තියරිය මතක් කරොත් ඔයාලට මතක් වෙනවා එක ආදානයක් හරි බිඳුවක් වුණොත් ප්‍රතිදානය බිඳුවයිනේ. ඉතින් මේකේ දැනටම එක ආදානයක් බිඳුවක් වෙලා නෙමෙයි. එහෙනම් කතා කරන්න දෙයක් නෑ. A වලට එක ආවත් A වලට බිඳුව ආවත් අවුට්පුට් එක බිඳුවමයි. ඇයි? දැනටම එක ඉන්පුට් එකක් බිඳුව වෙලා. එතකොට AND gate එකේ එක ඉන්පුට් එකක් බිඳුව වුණා කියන්නේ අනිත් ඉන්පුට් එක මොකක් වුණත් වැඩක් නෑ. අවුට්පුට් එක බිඳුවයි. right? right? බලන්න මේ A වලට බිඳුවක් දැම්මත් මොකද වෙන්නේ? ඒත් අවුට්පුට් එක බිඳුවයි. ඇයි? ඒකට හේතුව තමයි එක ඉන්පුට් එකක් දැනටමත් බිඳුව වෙලා. එහෙනම් AND gate එකක එක ඉන්පුට් එකක් බිඳුව වුණා කියන්නේ අනිත් ඉන්පුට් එක මොකක් වුණත් එකක් වුණත් බිඳුවක් වුණත් අවුට්පුට් එක බිඳුවමයි. එහෙනම් යම් කිසි තැනක ඔයාලගේ බූලියන් ප්‍රකාශනය සුළු කරගෙන එද්දී 0.a කියලා આવොත් කතා දෙකක් නෑ 0 කියලා ලියන්න පුළුවන්. right? හතරවෙනි එකට එන්න. හතරවෙනි එකේ තියෙන්නේ 1 plus a කියලා. 1 plus a කියලා. එහෙනම් මේකේ right මේ තියෙන්නේ O gate එකක්. right? O gate එකක්. එක ඉන්පුට් එකක් වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද? මේක එක. පළවෙනි ඉන්පුට් එක අපි 1 කියලා ගන්නවා. දෙවෙනි ඉන්පුට් එක අපි a කියලා ගන්නවා. ඒතර මේ දෙවෙනි ඉන්පුට් එකට එක බිඳුවකින් අගයන් දෙක වෙන්න පුළුවන්. right? ඕගොල්ලෝ දැනටම තියරි එකක් දන්නවා. O gate එකක එක ඉන්පුට් එකක් එක වුණොත් අනෙත් ඉන්පුට් එක මොකක් වුණත් අවුට්පුට් එක එකයි. මේ O gate එකේ දැනටමත් එක ඉන්පුට් එකක් එකක් වෙලා මේ. එහෙනම් අනිත් ඉන්පුට් එක මොකක් වුණත් අවුට්පුට් එක එකයි. අවුට්පුට් එක එකයි. අනිත් ඉන්පුට් එක වැඩක් නැහැ. O gate එකක එක ඉන්පුට් එකක් එක වුණා කියන අනිත් ඉන්පුට් එක මොකක් වුණත් වැඩක් නැහැ. අවුට්පුට් එක එකයි. right? අන්න ඒකයි මෙතනදී කියන්නේ මේ බලන්න. එක ඉන්පුට් එකක් එක වුණොත් අවුට්පුට් එක එකයි. එහෙනම් යම් කිසි තැනක ඔයාලගේ බූලියන් ප්‍රකාශනය සුළු කරගෙන එද්දී යම් කිසි තැනක ඔයාලට අහු වුණොත් 1 plus a කියලා කතා දෙකක් නෑ. ඔයාලට 1 කියලා ලියන්න පුළුවන්. සිම්ප්ලිෆයි කරලා. right? තේරුණාද නැද්ද? identity law එක තේරුණාද නැද්ද? තේරුම් නැත්නම් අහන්න. right? ඊළඟට තුන්වෙනි law එක inverse law එහෙම නැත්නම් complement law. right? inverse නැත්නම් complement කිව්ව ගමන් ඔයාලගේ ඔළුවට එන්නේ මොකද්ද? input දෙක වෙනස්. නේ? බලමු අපි. බලන්න මේක. මේකෙත් forms දෙකක් තියෙනවා. ආකාර දෙකක් තියෙනවා. එකක් multiplicative form අනිත් එක additive form. මේ multiplicative form කියන්නේ බලන්න මේ අපි multiplication ගුණ කිරීමට සමහර වෙලාවට මේ තිත පාවිච්චි කරනවානේ. නේද? සමහර වෙලාවට ගුණ කිරීමේ ලකුණ වෙනුවට තිත පාවිච්චි කරනවා. ඒකයි අපි මේකට multiplicative form කියන්නේ. මොකද මෙතන AND gate එකක් නැවිලා තියෙන්නේ මේ. ඊළඟට additive form කියලා මේකට කියන්නේ අපි O gate එකට ධන ලකුණක් නේ පාවිච්චි කරන්නේ. ඒකයි additive form කියලා කියන්නේ. ඒකට multiplicative form additive form. ඔය multiplicative form additive form කියන වචනේ එච්චර ඔලුවට ගන්න ඕනේ නැහැ. මේක හැදෙන විදිය මේ law එක පාවිච්චි කරන විදිය ඔලුවට ගත්තා නම් හරි. right? අපි බලමු. බලන්න පළවෙනි form එක multiplicative form එක දිහා. මේක AND gate එකක්. මට කියන්න බලන්න මේ AND gate එකේ input දෙක කොහොමද දෙන්නේ කියලා.
මේකේ එක ඉන්පුට් එකක් එනවා A කියලා අනිත් ඉන්පුට් එක එනවා A බා කියලා. A බා කියලා. right එක ඉන්පුට් එකක් එනවා A කියලා අනිත් ඉන්පුට් එක එනවා A බා කියලා. එතකොට හැමතිස්සෙම මේ A වලට එන අගයට විරුද්ධ අගය තමයි A බා එකේ තියෙන්නේ. මොකද ඒක අපි ඉගෙන ගත්තා not gate එකේදී මතක ඇති ඔයගොල්ලන්ට. not gate එකේදී වෙන්නේ මොකද්ද? ආදානයේ අනුපූරකේ තමයි ප්‍රතිදානය එන්නේ. ඉන්පුට් එකේ ඉන්වර්ස් එක තමයි අවුට්පුට් එක විදිහට එන්නේ not gate එකේ. එතකොට ඔයාලට මෙතන පේනවා මෙතන A මෙතන A බා නම් හැමතිස්සෙම A වලට එන අගේ විරුද්ධ අගය තමයි A බා වලට එන්නේ. right? හරිද? ඔව්. එතකොට බලන්න A බිඳුවක් කරොත් A බා වෙද්දි ඒක එකක් වෙනවා. A එකක් කරොත් A බා බිඳුවක් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ AND gate එකක් නේ. right? එතකොට AND gate එකේ theory එක තමයි එක ඉන්පුට් එකක හරි අගය බිඳුවක් වුණොත් අවුට්පුට් එක බිඳුවයිනේ. එක ඉන්පුට් එකක හරි අගය බිඳුවක් වුණොත් අවුට්පුට් එක බිඳුවයිනේ. එතකොට මෙතන බලන්න අවස්ථා දෙකේදීම එක ඉන්පුට් එකක් බිඳුව වෙනවා. එන අවුට්පුට් එක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම බිඳුව. බලන්න දෙයක් නෑ. එහෙනම් යම් කිසි තැනක ඔයාලගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක සුළු කරගෙන යද්දි කොහේ හරි තැනක a.a බා කියලා අහු වුණොත් ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් 0 කියලා. 0 කියලා. right? ඔය විදිහටම ඇඩික්ටිව් ෆෝම් එකට ගියපුවාම මෙන්න බලන්න මෙතන තියෙන්නේ මොන ගේට් එකක්ද? O ගේට් එකක්. ප්ලස් මාක් එකක් නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ O ගේට් එකක්. right? O ගේට් එකක් තියෙනවා. O ගේට් එකක්. A අනිත් ඉන්පුට් එක A බා අනිත් ඉන්පුට් එක A බා. right? එතකොට මේක දිහා බලපුවාම පේනවා මේ A වලට එන අගයට විරුද්ධ අගය තමයි A බා වලට එන්න ඕනේ. ඒක අපි ඉගෙනගෙන තියෙනවා කලින්. right? ඒක ගැන කතා කරන්න දෙයක් නෑ ආයේ. එතකොට O ගේට් එකක් නේ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ ධන ලකුණක් කියන O ගේට් එකක්. ඒතර O ගේට් එකේ තියරි එක තමයි හැමතිස්සෙම එක ඉන්පුට් එකක් හරි එකක් වුණොත් අවුට්පුට් එක එකයිනේ. එක ඉන්පුට් එකක් හරි එකක් වුණොත් අවුට්පුට් එක එකයිනේ. එතකොට බලන්න මෙතන අවස්ථා දෙකේදීම එක ඉන්පුට් එකක් එක වෙනවා. එක ඉන්පුට් එකක් එක වෙනවා. එහෙනම් කතා දෙකක් නෑ. අවුට්පුට් එක එකයි. එකයි. right? එහෙනම් ඔයාලගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක සුළු කරගෙන යද්දී යම් කිසි තැනක මෙන්න මේ වගේ තිබුණොත් a + a බා කියලා ඔයාලට මේක සුළු කරලා ලියන්න පුළුවන් 1 කියලා. 1 කියලා. right? ඉන්වර්ස් ලෝ එක තේරුණාද? තේරුම් නැත්නම් අහන්න. right? ඊළඟට හරි. මෙන්න මේක පොඩ්ඩක් වැදගත්. මේ කාලේ සමහරට සිලබස් එක නැතුවත් ඇති. ಏನೋද කියලා මම දන්නේ නැහැ හරියටම. හරි. මේකට අපි කියන්නේ ඩි මෝගන්ස් ලෝ කියලා. ද මෝගන් න්‍යාය කියලා අපි සිංහලෙන් කියනවා. කරාලු right. සිලබස් එකේ තියෙනවා එහෙනම්. ඒතර මේකෙත් ෆෝම්ස් දෙකක් තියෙනවා. ඒතර දැන් ඔයාලා දැන්ටමත් දන්නවා ඇයි මල්ටිප්ලිකේටිව් ෆෝම් කියන්නේ ඇයි ඇඩික්ටිව් ෆෝම් කියන්නේ. මල්ටිප්ලිකේටිව් ෆෝම් කියන්නේ බලන්න මෙතන and එකක් නේ තියෙන්නේ and එකට ඩොට් එකක් පාවිච්චි කරන ඉඳ තමයි අපි ගුණ කිරීමේදී සමහර අවස්ථාවලදී ඩොට් එකක් පාවිච්චි කරනවානේ ගණිතයේ මැත්ස් වලදී. ඒකයි මෙතන මල්ටිප්ලිකේටිව් ෆෝම් කියන්නේ. ඇඩික්ටිව් ෆෝම් කියන්නේ මෙතන ප්ලස් මාක් එකක් පාවිච්චි කරන්නේ O ගේට් එකට. ඒකයි ඇඩික්ටිව් ෆෝම් කියන්නේ. right? ඒතර මේ දෙක දැනට ඔයාලා දන්නවා. right? ඒතර මේක දිහා බලන්න මේකෙදි කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද අපි මට ඉස්සෙල්ලා කියන මේ තියෙන්නේ මොන ගේට් එකක්ද? මේ තියෙන්නේ මොන ගේට් එකක්ද? මේක අපි කතා කරා.
ඔව් මොන ගේට් එකක්ද? NAND ගේට් එකක් තියෙන්නේ. NAND ගේට් එක. ඇයි? AND ගේට් එකට not එකක් වෙලා තියෙනවා. එහෙනම් NAND ගේට් එකක් මේ තියෙන්නේ. එහෙනම් අපි NAND ගේට් එකක් අරන් right. එක ඉන්පුට් එකක් A කරනවා අනිත් ඉන්පුට් එක B කරනවා. අපි අන්තිම NAND එකක් කියනවා. මෙන්න තියෙනවා NAND ගේට් එක. දැන් මේවා අඳින්න එහෙම පුළුවන් ඇති කියලා හිතනවා. මෙන්න NAND ගේට් එක. right. ඒතර NAND ගේට් එකේ තියරිය තමයි ඔයාලට මතක නම් හැමතිස්සෙම NAND ගේට් එකේ තියරිය උනේ මොකක්ද? එක ඉන්පුට් එකක් හරි බිඳුව වුණොත් අවුට්පුට් එක එකයි. එක ඉන්පුට් එකක් හරි බිඳුව වුණොත් අවුට්පුට් එක එකයි. right. බලන්න මෙතන ඉන්පුට් දෙකම බිඳුවනේ එහෙනම් අවුට්පුට් එක එකයි. මේ අවුට්පුට් එක වෙච්ච අවස්ථා ටික බලන්න ඉන්පුට් දෙකෙන් එකක් හරි බිඳුව වෙලා ඇති. අවුට්පුට් එක වෙච්ච අවස්ථා තුනයිනේ තියෙන්නේ. බලන්න ඉන්පුට් වලින් එකක් හරි බිඳුව වෙලා ඇති. ඔව්නේ මෙතන ඉන්පුට් දෙකම බිඳුවනේ. මෙතන A කියන ඉන්පුට් එක බිඳුවක්. මෙතන B කියන ඉන්පුට් එක බිඳුවක්. right. ඔක තමයි තියෙන්නේ. දැන් මෙයාලා කියනවා මෙහෙම කතාවක්. මේ A.B bar කියන NAND ගේට් එකකින් එන අගයට සමාන වෙනවලු A bar වල අගය සහ B bar වල අගය O ගේට් එකට දාපුවම එන අගයට. right. ඒතර A bar කියලා කියන්නේ මේ A කියන තීරුවේ තියෙන අගයන් වල අනිත් පැත්තනේ. ඒතර A කියන තීරුවේ තියෙන 0.01 එහෙනම් A bar කියන තීරුවටදී එක 1.1 වෙන්න ඕනේ. අරගේ අනිත් පැත්ත. ඊළඟට B bar කියන තීරුවට අපි ගන්නෙ මොකද්ද? B කියන තීරුවේ විරුද්ධ එක. එහෙනම් B කියන තීරුවේ තියෙන 0.1 නේ. එහෙනම් මේකේ අනිත් පැත්ත තමයි B bar තීරුවට එන්න ඕනේ. 1.1 හරිද? හරියට හරි. ඊළඟට මේ ගේට් දෙක මේ not ගේට් එක අපි මොකද කරන්නේ? දානවා O ගේට් එකකට. O ගේට් එකට දානවා මේ A bar එකයි B bar එකයි. ඒතර A bar එකයි B bar එකයි O ගේට් එකට දානවා කියන්නේ O ගේට් එකේ තියරි එක මතක් කරගන්න. හරි එකක් වුණොත් අවුට්පුට් එක එකයි කියලා. නම් බලන්න මෙතන ඉන්පුට් දෙකම එකයි නෙමෙයි. එහෙනම් අවුට්පුට් එක එකයි. මෙතන එක ඉන්පුට් එකක් එකයිනේ. එහෙනම් අවුට්පුට් එක එකයි. මෙතන එක ඉන්පුට් එකක් එකයිනේ. එහෙනම් අවුට්පුට් එක එකයි. මෙතන ඉන්පුට් දෙකම බිඳුවයිනේ. එහෙනම් අවුට්පුට් එක බිඳුවයි. right. බලන්න අවසානට මොකක්ද වෙන්නේ කියලා. මෙන්න මේ A.B bar කියන තීරුවේ අගයයි A bar plus B bar කියන තීරුවේ අගයයි අගයන් දෙකම මොකද වෙන්නේ? සමානයි. බලන්න එකම අවුට්පුට් එක තමයි අවිල්ල දෙන්නේ. මේ පළවෙනි තීරුව 1 1. දෙවෙනි තීරුව 1 1. තුන්වෙනි තීරුව 1 1. හතරවෙනි තීරුව 0.0. right. එතකොට ඔයාලට යම් කිසි තැනක ඔයාලගේ බූලියන් ප්‍රකාශනය සුළු කරගෙන ඉද්දි A.B bar කියලා આવොත් ඔයාලට ලියන්න පුළුවන් ඒක සුළු කරලා A bar plus B bar කියලා. right. ඕකෙම අනිත් පැත්තට යන ඇඩික්ටිව් ෆෝම් එකට මේ තියෙන මොන ගේට් එකක්ද? no ගේට් එකක්. no ගේට් එකක්. right. අපි no ගේට් එකක් අනිත් no ගේට් එකක්. no ගේට් එකක් අනිත් no ගේට් එකක් ඇඳලා මේකේ එක පැත්තක් මම A කියලා ලියනවා අනිත් පැත්තේ ඉන්පුට් එක B කියලා ගත්තා. right. ඊට පස්සේ no gate එකේ තියරි එක මොකද්ද? දැන් මේ තීරුව වැඩක් නැහැ. මොකද මම කියලා දුන්න ලෝ එකට අනුව මේ තීරුව වැඩක් නැහැ. මේව අවශ්‍ය නැහැ. නේ? කෙලින්ම මේ තීරුවේ අගේ කෙලින්ම ගන්න පුළුවන් නේ. අර මම කියලා දුන්න ලෝ එක අනුව. තියරි එක අනුව මේවා ඕනේ නැහැ. මේවා නිකන් බොරු තීරු. වැඩක් නැහැ. ඒක අරක මතක නැති කෙනෙකුට මේ ක්‍රමයට ගන්නත් පුළුවන්. කෙලින්ම මේ තීරුව ලියන්න පුළුවන්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර no gate එකේ තියරි එක තමයි එක ඉන්පුට් එකක් හරි එක වුණොත් අවුට්පුට් එක බිඳුවයි. එක ඉන්පුට් එකක් හරි එකක් වුණොත් අවුට්පුට් එක බිඳුවයි. බලන්න මෙතන ඉන්පුට් දෙකම බිඳුනේ එහෙනම් අවුට්පුට් එක එකයි. අවුට්පුට් එක බිඳුවක් වෙලා තියෙන හැම අවස්ථාවකම බලන්න අවුට්පුට් එක බිඳුවක් වෙලා තියෙන හැම අවස්ථාවකම එක ඉන්පුට් එකක් හරි එකක් වෙලා ඇති. ඔව්නේ මේ මෙතන එකක් වෙලා තියෙනවනේ B කියන එක. මෙතන එකක් වෙලා තියෙනවනේ A කියන එක. මෙතන දෙකම එකයි. ඉන්පුට් අන්න ඒකයි මෙතන බිඳුව වෙලා තියෙන්නේ. ඒක හරි. ඊළඟට
A bar B bar කියන දෙක හදාගන්න හැටි දැනටම ඕගොල්ලෝ දන්නවා. A bar කියන්නේ මෙන්න මේ A කියන තීරුවේ විරුද්ධ අගයන් ටික. B bar කියලා කියන්නේ මෙන්න මේ B කියන තීරුවේ අගයන් වල විරුද්ධ අගයන් ටික. ඒක හරියනේ දැන්. ඒක නෝට් ගේට් එකට දාලා මේක ගන්න පුළුවන්. ඊළඟට අපි මොකද කරන්නේ? මෙන්න මේ A bar කියන තීරුවයි B bar කියන තීරුවයි මොන ගේට් එකකට දානවද? AND ගේට් එකට දානවා. AND ගේට් එකට දාද්දි මතක තියාගන්න ඕනේ දේ තමයි AND ගේට් එකේ තියරි එක එක ඉන්පුට් එකක් හරි බිඳුව වුණොත් අවුට්පුට් එක බිඳුවයි. එක ඉන්පුට් එකක් හරි බිඳුව වුණොත් අවුට්පුට් එක බිඳුවයි. බලන්න. මෙතන එක ඉන්පුට් එකක් බිඳුව වෙලා එහෙනම් අවුට්පුට් එක බිඳුවයි. මෙතන එක ඉන්පුට් එකක් බිඳුව වෙලා එහෙනම් අවුට්පුට් එක බිඳුවයි. මෙතන ඉන්පුට් දෙකම බිඳු එහෙනම් අවුට්පුට් එක කොහොමද බිඳුවයි. දැන් ඔයාලා සංසන්දනය කරලා බලන්න මෙන්න මේ තීරුවයි මෙන්න මේ අවසාන තීරුවයි. A plus B bar කියන NOR gate එකයි A bar dot B bar කියන තීරුවයි අරන් බලන්න අගයන් ටික 100%ක් සමානයි. පළවෙනි තීරුව 1 1 දෙවෙනි තීරුව 0 0 තුන්වෙනි තීරුව 0 0 හතරවෙනි තීරුව 0 0. ඒතර යම් කිසි තැනක ඔයාලගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකේ A plus B bar කියලා මෙන්න මේ වගේ NOR gate එකක් තිබුණොත් කිසි කතාවක් නැහැ. ඔයාලට ලියන්න පුළුවන් A bar dot B bar කියලා. right A bar dot B bar කියලා. මම උදාහරණයක් කරලා පෙන්නන්නම් මේකට. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේවා AB වලින් විතරයි තියෙන්නේ. ඒතර අනිත් ඒවා වලින් આવොත් මොකද වෙන්නේ කියලා. මෙන්න බලාගන්න. right මම මේකේ බා එක මට පෙන්වන්න ක්‍රමයක් නැති නිසා මම ඩෑෂ් එකකින් පෙන්වන්නම් ඒක. බලන්න x y බා මේ බා එක මේ xy දෙකටමයි තියෙන්නේ. ඒ කියන්නේ දෙකටම උඩින් දැම්ම කියලා තමයි මේ බා එක තියෙන්නේ. ඒතර මට මෙහෙම ආවොත් right මෙහෙම ආවොත් මට මේක මෙහෙම right x plus මේක mouse එකෙන් ලියන්න right මෙහෙම තිබුණොත් x plus y බා කියලා තිබුණොත් බලන්න මේක ලියන විදියයි වැදගත්. දැන් මේක තියෙන්නේ මොන ෆෝම් එකෙන්ද ඇඩික්ටිව් ෆෝම් එකෙන්ද මල්ටිප්ලිකේෂන් ෆෝම් එකෙන්ද දීලා තියෙන්නේ ඉස්සර මට ඒක කියන්න. මේ එක්ස්ප්‍රෙෂන් එක තියෙන්නේ ඇඩික්ටිව් ෆෝම් එකෙන්ද මල්ටිප්ලිකේටිව් ෆෝම් එකෙන්ද? ඒක ඉස්සලා හොයාගන්න ඉතින්. ඇඩික්ටිව් ෆෝම් එකෙන් තියෙන්නේ ඇයි මැද ධන ලකුණක් තියෙනවා පේනවා ඇති ඔයාලට. ඇඩික්ටිව් ෆෝම් එකෙන් තියෙන්නේ නම් ඇඩික්ටිව් ෆෝම් එකෙන් තිබුණොත් මේකේ අවුට්පුට් එක ලියවෙන්න ඕනේ සුළු කරලා ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. right. ඒතර බලන්න වෙන්නේ මොකද්ද කියලා එක්ස්ප්‍රෙෂන් දෙක ලියනවා not විදිහට. ඒ කියන්නේ x bar එකයි y bar එකයි ලියනවා. මේ bar එක මොකද වෙන්නේ? මෙන්න මේ තනි not එක මොකද වෙන්නේ? කෑලි දෙකකට කැඩිලා යනවා. x වලට භාගයයි y වලට භාගයයි. ඊළඟට මොකද වෙන්නේ? මේ මැද තියෙන ලකුණ වෙනස් වෙනවා. මැද තියෙන ධන ලකුණක් නේ. මේක වෙනස් වෙලා ඩොට් එකක් එනවා මෙතෙන්ට. right ඕකම මම අනිත් පැත්තට ලියන්න x plus sorry plus නෙවෙයි x dot y bar right මේක තියෙන දැන් මල්ටිප්ලිකේටිව් ෆෝම් එකේ. හරි. ඒතර මොකද කරන්නේ වෙනසක් නැහැ බා එක දෙකට කඩලා ලියන්න ඉස්සරලා x bar y bar දැන් මොකද වෙන්නේ මැද තියෙන ඩොට් එකක් නේ ලකුණ වෙනස් වෙනවා ධන ලකුණකට. right ඔන්න සුළු කරලා ලියන විදිය. හරි. හරි. තේරුණාද නැද්ද? ඩි මොගන්ස් ලෝ එක පාවිච්චි කරලා තේරුණාද නැද්ද?
right ඕගොල්ලෝ විශේෂයෙන් බලාගෙන යන්න මෙන්න මේ සත්‍යතාව truth table එක අඳින්න ගියයි බොහෝ දුරට දැන් මල්ටිප්ලිකේටිව් ෆෝම් එකෙන් හරි ඇඩික්ටිව් ෆෝම් එකෙන් හරි බොහෝ දුරට මේක මොකද ඩි මෝගන්ස් ලෝ එක පොඩ විශේෂ තැනක් ඒක නිසා ඒක මේ සාමාන්‍යයෙන් පේපර්ස් වල අහනවා. ඒ කියන්නේ මේක මේ විශේෂයෙන්ම අහන්නේ මේ බූලියන් මේ මෝගන්ස් ලෝ එක සත්‍යයි කියලා ඔප්පු කරන්න කියලා. ඒතර ඔප්පු කරන්න කියලා කිව්වහම ඒක ප්‍රූව් කරන්න කිව්වම ඔයාලට කරන්න වෙන්නේ මොකක්ද? මෙන්න මේ සත්‍යතාවකු දෙක ඇඳලා ට්‍රුත් ටේබල් දෙකෙන් එකක් ඇඳලා නැත්නම් දෙකම හරි ඇඳලා ඔයාලට පෙන්නන්න ඕනේ මෙන්න මේ තීරු දෙක මේ හයිලයිට් කරලා තියෙන තීරු දෙක සමාන වෙනවා. ඒක නිසා ද මෝගන්ස් ලෝ එක සත්‍යයි කියලා ඔප්පු කරන්න. right එතකොට මෙන්න මේ තීරු දෙක වෙනම highlight කරලා මේ දෙකේ output සමාන වෙනවා කියලා පෙන්නලා එන්නේ ඒක ඒ output සමාන වෙන නිසා යම් කිසි තැනක අපිට මෙන්න මේ a.b bar කියලා આવොත් a bar plus b bar කියලා ලියන්නත් යම් කිසි තැනක a plus b bar තිබ්බොත් a bar dot b bar කියලා ලියන්නත් පුළුවන් වෙනවා කියලා ඒක පෙන්වන්න ඕනේ මේ ටික ඇඳලා right හරි මේ නෝට් එක මම එව්වා හම්බුණාද නැද්ද ඔයාලට හම්බුන්නේ නැති මං හිතන්නේ මේක මම දැම්මා මට මතක විදිහට ඔයාලට එව්වා ඔව් මම දැන් දවස් 3-4කට ඊටත් කලින්ද මන්ද දැම්මා හම්බෙච්ච නැති කවුරු ඉන්නවනම් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න නෝට් එක මම දැම්ම නෝට් එක ඊළඟ ලෝ එක ඩබල් කම්ප්ලිමන්ට් ලෝ දැන් කම්ප්ලිමන්ට් කියන්නේ විරුද්ධ කියන එකනේ නේ ඒතර කම්ප්ලිමන්ට් කියන්නේ අපි දන්නවා නෝට් ගේට් එකේ විරුද්ධ අගයක් නෙන්නේ නිසා කම්ප්ලිමන්ට් කියන්නේ එක බා එකක් ඩබල් කම්ප්ලිමන්ට් කියවම බා දෙකක් මේ ඩබල් කම්ප්ලිමන්ට් කියවම බා දෙකක් බලාගන්න මේක ප්‍රූව් කරන විදිය බා දෙකක් කියන්නේ නෝට් ගේට් දෙකක් නේ එහෙනම් මම අඳින්නම් ඉස්සර නෝට් ගේට් දෙක මෙන්න එක සම්බන්ධ කරලා ඇඳා එකටම නෝට් ගේට් දෙකක් හරි මෙතන තියෙන්නේ a මෙතෙන්ට එද්දි මොකද වෙන්නේ a බා වෙනවා එක නෝට් ගේට් එකකින් ගියපු නිසා මෙතෙන්ට එද්දි තව නෝට් ගේට් එකකින් යනවනේ ඒ කියන්නේ a ඩබල් බා වෙනවා a ඩබල් බා වෙනවා right තේරුණාද දන්නේ මෙතන තියෙන්නේ a ඉන්පුට් එක not gate එකකින් ගියපුවාම a බා වෙනවා තව not gate එකකින් ගියපුවාම a ඩබල් බා වෙනවා හරි මම මෙතනින් බිඳුව ඉන්පුට් කරොත් මෙතෙන්ට එද්දි මොකද වෙන්නේ a බා වලට එද්දි මොකද වෙන්නේ මම මෙතෙන්ට බිඳුව දැම්මොත් a බා වලට එද්දි මොකද වෙන්නේ වැලියු එක මේකේ අනිත් පැත්තනේ එහෙනම් එක වෙනවා මම මේක ආපහු නොට් එකකට දැම්මොත් මොකද වෙන්නේ අගේ ආපහු නොට් එකකට දැම්මොත් මොකද වෙන්නේ බිඳුව වෙනවා ඇයි විරුද්ධ එක නේ එහෙනම් බලන්න a වලට එන අගයයි a ඩබල් බා වලට එන අගයයි එකයි නේද a වලට එන අගයයි a ඩබල් බා වලට එන අගයයි එකයි නේද එහෙනම් a ඩබල් බා කියන්නේ බලන්න හැමතිස්සෙම a තමයි නේ a ඩබල් බා කියන්නේ a තමයි මම මෙතන එකෙන් පටන් ගත්තා කියලා දැන් මම මෙතන එකක් දැම්මොත් මේකේ අවුට්පුට් එක a බාරට එද්දි බිඳුවක් වෙනවා මේක මම ආපහු නෝට් එකකට දැම්මොත් එකක් වෙනවා මේ ඒත් සමානයි නේද a වලට එන අගේමයි හැමතිස්සෙම මේ ඩබල් බා වලට එන්නේ ඒ නිසා යම් කිසි තැනක සුළු කරගෙන එද්දි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක a ඩබල් බා කියලා આવොත් ඔයාලට ලියන්න පුළුවන් කෙලින්ම a කියලා ඒ වගේම අනිත් පැත්තට a කියලා තිබුණොත් අපේ පහසුව පිණිස අපිට මේක ලියන්න පුළුවන් a ඩබල් බා කියලා right ඩබල් කම්ප්ලිමන්ට් ලෝ එක පැහැදිලිද මේක a වලට විතරක් නෙවෙයි ඉතින් ඈ b ඩබල් බා කියලා තිබ්බත් b කියලා ලියන්න පුළුවන් x ඩබල් බා කියලා තිබ්බත් x කියලා ලියන්න පුළුවන් y ඩබල් බා කියලා තිබ්බත් y කියලා ලියන්න පුළුවන් අර කලින් එව්වත් එහෙමයි ඈ මේක a වලටම b වලට abc වලට වෙන්න ඕනේ කියලා එකක් නෑ ඕනම ABC කියන ඇත්තටම විචල්යනේ විචල්යනේ ඒතර විචල්ය ඕනම විචල්යක් වෙන්න පුළුවන් ඩබල් කම්ප්ලිමන්ට් ලෝ එක තේරුණාද
right ඊළඟ එක commutative law දැන් මේකෙදි මේ බූලියන් ලෝස් වල නම් ටික මතක තියාගන්න තමයි මාර්ගයමත් දෙන්න වෙන්නේ. හේතුව ඔයාලගේ පේපර් එකේ අහනවා සමහර වෙලාවට සමහරලාට නේ ගොඩක් සෙකන්ඩ් පාර්ට් එකේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් සුළු කරන්න එනවා නම් අනිවාර්යෙන් කියනවා ඒකේ ඉස්සරහින් ඔයාලා පාවිච්චි කරපු ලෝ එක ලියන්න කියලා. ලෝ එක ලියන්නේ. ඒතර ලෝ එක මතක තියාගෙන ඉන්න ඕනේ. දැන් ඔයාලට ඕපන් බුක් එකක් නම් ඉතින් මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන්. ඒතර ලෝ එක මතක තියාගන්න ඕනේ නැහැ. ඉතින් බලලා ලියන්න පුළුවන්. මේ ඔක ෆිසිකල් එක්සෑම් එකක් කරනවා නම් තමයි ඔක කේස් එක තියෙන්නේ. right කොහොමුණත් ඉතින් ලෝ ටික මතක තියාගන්න එක වඩා හොඳයි. right commutative law මේකෙදි පොඩි සරල දෙයක් තියෙනවා. ඉතින් ඒක මමට කියන්න ඕනෙත් නැහැ. මේකෙදි තියෙන්නේ AB equals BA කියලා. ඒතර මේ AB කියන එක BA කියලා ලිව්වත් එකම අගේ. right එතකොට තව උදාහරණයක් අරන් මම මේක කියලා දෙන්නම්. x.y මේ තියෙන AND gate එක නේද ඩොට් එක ලියන්න ඕනේ කියන එක y.x කියලා ලිව්වත් වෙනසක් නැහැ. දෙකෙන්ම එකම තේරුම තමයි තියෙන්නේ. ඒක හරියට නිකන් මොන වගේද? ලංකාවේ අගමැති කිව්වත් ජනාධිපති කිව්වත් එකයිනේ. ජනාධිපතිත් රාජපක්ෂ අගමැතිත් රාජපක්ෂනේ. අන්න ඒ වගේ. right AB කියලා ලිව්වත් එකයි BA කියලා ලිව්වත් එකයි. ඒ වගේ. තව එකක් කිව්වොත් එහෙම PQ කියලා ලිව්වත් එකයි Q.P කියලා ලිව්වත් එකයි. වෙනසක් නැහැ කියලා මේ කියන්නේ. ඔයාලට ඒක පෙතනින් පෙන්නලා තියෙනවා මේ බලන්න A B කියලා දෙන අවස්ථාවේ output එක අරන් තියෙනවා B A කියලා දෙන අවස්ථාවේ output එකත් අරන් තියෙනවා වෙනසක් නැහැ. එතකොට ඔයාලට සුළු කිරීමේ ගැටලුවක් આવොත් මේක මාරු කරගෙන AB කියලා වෙනකොට BA කියලා ලියලා හරි දීම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට ඇඩික්ටිව් ෆෝම් එකෙත් බලන්න A B කියලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ලියා ගන්න මේක B A කියලා. විචල්්‍ය දෙක මාරු කරලා. හිතන්න විචල්්‍ය තුනක් ආවා කියලා. A B C කියලා. කිසි අවුලක් නැහැ. ඔයාලට B එක ඉස්සරහට අරන් C එක ඉස්සරහට අරන් ඒක පිටිපස්සට දාන්නත් පුළුවන්. C එක ඉස්සරහට අරන් තව මොනක් හරි දෙයක් ලියන්නත් පුළුවන්. A එක ඉස්සරහට අරන් B එකයි C එකයි මාරු කරලා ලියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ output එකට. right ඔකයි commutative law එකෙන් කියන්නේ. හරි. මේක ඇත්තටම simple. මේක simple law එකක්. මේකද කියන්නේ මේ විචල්්‍ය මාරු වුණාට කමක් නැහැ කියලා. තියෙන පිළිවෙල. විචල්්‍ය තියෙන පිළිවෙල මාරු වුණාට කමක් නැහැ කියලා. මම මේ note එක chat box එකට දාන්න. right associative නෙමෙයි commutative law එකේ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. right ඒක එච්චර අමාරු නෑ. ඒක ලේසි. ඊළඟ එක associative law right associative law associative law මේකෙදී
ඇසෝසියේටිව් ලෝ එකෙත් ආකාර දෙකක් තියෙනවා මල්ටිප්ලිකේටිව් ෆෝම් එක සහ right ඇසෝසියේටිව් ලෝ එකෙත් ආකාර දෙකක් තියෙනවා මල්ටිප්ලිකේටිව් ෆෝම් එක සහ ඇඩික්ටිව් ෆෝම් එක මල්ටිප්ලිකේටිව් ෆෝම් එක කියන්නේ අපි දන්නවනේ AND gate එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර ඇසෝසියේටිව් ලෝ එකෙන් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මේක දිහා බලන්න. මේක තියෙන්නේ කොහොමද? A bracket B C නේ. ඒතර මේ bracket වලින් කියන්නේ මොකක්ද? මේ වරහන් වලින් කියන්නේ මොකක්ද තේරුම? වරහන් වලින් කියන්නේ මොකක්ද? multiplication නෙවෙයි. ඔව් මොකද්ද? AND gate එකක්. වරහන් වලින් කියන්නේ AND gate එකක් කියන එක තමයි. වරහන් කියන්නේ AND gate එකක්. ඉතින් බලන්න. ඒතර මේක දිහා බලපුවම ඔයාලට පේන්නේ මොකද්ද? ඒතර මේක සමානයි මෙන්න මේකට. මොකටද? A.B.C කියන එකට. right. ඉතින් මේකේ A එකයි B එකයි වෙනම බ්‍රැකට් කරලා C එක වෙනම ගත්තා කියලා වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. ඉතින් මේකත් මේ A.B.C කියන එකම තමයි. වෙනසකට තියෙන්නේ මොකද්ද? මේකේ වෙනසකට තියෙන්නේ මොකද්ද? වෙනසකට තියෙන්නේ මේකේ බූලියන් සර්කිට් එක අඳිද්දි වෙනසක් වෙනවා. පුළුවන්. ලෝ දෙකක් එනවා එතකොට. හෝ ඇසෝසියේටිව් ලෝ එකේදී මේක කරන්න බෑ. ඒකත් මම කියන්නම්. ඉස්සෙල්ලා මෙන්න මේක බලාගන්න. දැන් මේකේ වෙනස මොකද්ද වෙන්නේ? එකම වෙනස වෙන්නේ ලොජික් සර්කිට් එක අඳිද්දි වෙනසක් වෙනවා. මොකක්ද? ලොජික් සර්කිට් එක අඳිද්දි හරි මම ෂෙයා කරන්නම් white board එක. හරි මෙන්න බලාගන්න. පළවෙනි එක A bracket B C right මේක පළවෙනි ආකාරය. මේක කියනවා අපිට ලියන්න පුළුවන්ලු මෙන්න මේ විදිහට. A B bracket C. ඒතර මේ දෙකේ වෙනසක් නැහැ කියලා අපිට කියන්නේ බලාගන්න. right මෙන්න බලාගන්න. මම මේක අඳින්නම් ඉස්සෙල්ලා. හරි මේ ලොජික් ගේට් එක අඳින්නම් මම. මෙන්න ABC කියලා තුනක් ගත්තා. ඔයාලට පේනවා BC කියන දෙක එකටනේ තියෙන්නේ. එහෙනම් BC දෙක එකට කරලා අඳිනවා AND gate එකක්. ඒ AND gate එක තව AND gate එකකින් සම්බන්ධ වෙනවා ඒකත් එක්ක. right ඒතර මෙතන ඔයාලට පේනවා මෙතන එනවා B.C කියලා. මෙතනින් එනවා මොකද A කියලා. එහෙනම් A.BC කියලා එනවා. ඒතර මේක ඇන්දොත් වෙන වෙනස වෙන්නේ මෙන්න මේකයි බලන්න. මේකෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ AB කියන දෙකනේ. AB කියන දෙකනේ මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. පේනවද? එහෙනම් මේකෙදි වෙන්නේ A වලින් එකයි B වලින් එකයි අරන් AND gate එක හැදුවා. මෙතනින් එන අගය මොකද කරන්නේ? C වලින් එන අගයත් එක්ක සම්බන්ධ කරනවා. ඔන්න ඔච්චරයි වෙන එකම වෙනස. තේරුණාද දන්නේ නැහැ වෙනස. මෙතන C එක මේන් එළියට ගිහිල්ලා තියෙන තනියම මෙතන A එක එළියට ගිහිල්ලා තියෙනවා. හැමතිස්සෙම මේ එළියට යන විචල්ලේ තනියම ඉන්නේ. ඔච්චරයි එකම වෙනස. ඒක එන්නේ බූලියන් ගේට් එක අඳිද්දි විතරයි. තේරුණාද දන්නේ?
තේරුණාද වෙනස වෙන්නේ කොතනින්ද කියලා? බූලියන් ගේට් එක අඳිද්දි විතරයි මේ වෙනස වෙන්නේ. හැබැයි මෙහෙම බූලියන් ගේට් එක අඳිද්දි වෙනස් වුණා කියලා right එන අගය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද වරහන් වලින් කියන්නේ AND ගේට් එකමනේ මේ. වරහන් වලින් කියන්නේ AND ගේට් එකමනේ. right. එතකොට අපි මොකද කරන්නේ ඉස්සරලා B C දෙක මේ තියෙන්නේ. මේ දෙක AND ගේට් එකට දානවා. මෙන්න AND ගේට් එකට දාලා උත්තර ටික අරන් තියෙනවා. ඊළාට මේකේ මොකද කරන්නේ A B දෙක AND ගේට් එකට දාලා බලන්න. මෙන්න උත්තර ටික ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ මේ BC වලට ආපු උත්තරේ AND ගේට් එකට දානවා අපව A එකත් එක්ක. A B වලට ආපු උත්තරේ AND ගේට් එකට දානවා C එකත් එක්ක. දාපුවම එන උත්තර දිහා බලපුවම දෙකම එකයි. වෙනසක් නැහැ. එහෙනම් ඔයාලට පුළුවන් හිතන්න XY ගේට් එක ඔය ක්‍රම දෙකෙන් මොන ක්‍රමයට ඇඳත් හරියද? ක්‍රම දෙකෙන් මොන ක්‍රමයට ඇඳත් හරි නෙමෙයි. මෙතන බලන්නකො මේක වෙනසක් තියෙනවනේ. මෙන්න බලන්න වෙනස කොතනද තියෙන්නේ කියලා. වෙනස තියෙන්නේ මෙන්න මෙතන. බලන්න. මෙතන B C දෙක කනෙක්ට් වෙලානේ ඇවිල්ලා තියෙන්නේ. A තනියම තියෙන්නේ. A වෙනම තියෙන්නේ මේ. මෙතන A B දෙක කනෙක්ට් වෙලානේ ඇවිල්ලා තියෙන්නේ C තනියම තියෙන්නේ. C තනියම තියෙන්නේ. එතකොට ලොජික් ගේට් එකෙත් මේ C එක තනියම පේන්න ඕනේ. A B දෙක කම්බයින් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී A වෙනම තියෙන්න ඕනේ. B C දෙක තනි ගේට් එකකට තියෙන්න ඕනේ. A කියන එක වෙනම තියෙන්න ඕනේ චල්ලි. right. ඒතර දෙකම එකම ගේට් එක නෙමෙයි යඳෙන්නේ. මෙතන C වෙනම පෙන්නනවා ලොජික් ගේට් එකෙන්. මෙතන A වෙනම පෙන්නනවා. දැන් එකම ගේට් එක ආවොත් එහෙම බං. එකම ගේට් එක ආවොත් මොකද වෙන්නේ? එකම ගේට් එක ආවොත් එකම එක්ස්ප්‍රෙෂන් එකක් නේ තියෙන්න ඕනේ. එක එක්ස්ප්‍රෙෂන් එකයි නේ තියෙන්න ඕනේ එක ගේට් එකකට. ඒතර ගේට් දෙකම එක විදිහට ඇන්දොත් ගේට් දෙකටම එන්න ඕනේ එකම බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක්. හැබැයි මෙතන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක වෙනස් වෙලා තියෙනවා නෙමෙයි. මෙතන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක වෙනස් වුණාට හැබැයි අගයන් වෙනස් වෙන්නේ නැහැ මේ. අවුට්පුට් එක සමානයි. අවුට්පුට් එක සමානයි. එක්ස්ප්‍රෙෂන් එක වෙනස් වෙන්න පුළුවන්. සර්කිට් එක වෙනස් වෙන්න පුළුවන් අඳින විදිය. හැබැයි වැලියු එක සමානයි. අවුට්පුට් එක සමානයි. ඒකයි වෙනස. හරි. ඔච්චර හිතන්න දෙයක් නැහැ මේක දිහා බලන්න. මම ලියනවා. ආයක තමයි මම කියන්නේ. මම ලියනවා මේක x y z. මේක මට ලියන්න පුළුවන් xy දෙක මෙහෙට අරන් z තනි කරනවා. right. ඊළඟට x y එහාට ගත්ත z මෙහෙම තියපා. දැන් මගෙන් අහනවා මම එහෙම ලියන්න පුළුවන්ද කියලා. කොහොමද? මෙන්න මෙහෙම. x මෙහෙට අරන් zy දෙක මාරු කරලා මෙහෙම ලියන්න පුළුවන් බූලියනු ලෝ දෙකකින්. right. ඇයි අර අපි කලින් කතා කරපු ලෝ එක මතක නම් අපි ඒකෙදි කිව්වනේ මේ දෙක මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා. මෙතන වල තියෙන yz මෙතන තියෙන zy. හැබැයි එහෙම මාරු නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක පේලි දෙකකින් සුළු කරලා ගන්න ඕනේ. ඇසෝසියේටිව් ලෝ එකට මෙහෙම ලියන එක අදාළ නැහැ. ඇසෝසියේටිව් ලෝ එකේදී මෙහෙම පද දෙක මාරු කරලා ලිව්වොත් මොකද වෙන්නේ? වැරදි. ඇසෝසියේටිව් ලෝ එකේදී කියන්නේ පද මාරු වෙනවා කියන එක නෙමෙයි. විචල්්‍ය මාරු වෙනවා කියන එක නෙවෙයි. බ්‍රැකට් එකෙන් වෙන් කරන්න පුළුවන් කියන එක විතරයි. බ්‍රැකට් එකකින් වෙන් කරන්න පුළුවන් කියන එක විතරයි ඇසෝසියේටිව් ලෝ එකේදී කියන්නේ. ඇසෝසියේටිව් ලෝ එකේදී කොයි තැනකවත් කියන්නේ නැහැ මේ පද දෙක මාරු කරන්න පුළුවන් කියලා. xy කියලා තියෙන එක yx කියලා ලියන්න පුළුවන් කියලා කියන්නේ නැහැ ඇසෝසියේටිව් ලෝ එකේදී. ඒක වෙන ලෝ එකකදී මාරු කරන්න පුළුවන් කියන එක කියනවා. හැබැයි ඇසෝසියේටිව් ලෝ එකේදී කියන්නේ නැහැ. ඒ නිසා ඇසෝසියේටිව් ලෝ එක පාවිච්චි කරන අවස්ථාවකදී ඔයාලා මේ පද දෙක මාරු කරලා ලිව්වොත් ඒක වැරදි. හම්බුණාද උත්තරේ ඔයාලට? තේරුණාද ඒක?
ඇසෝසියේටිව් ලෝ එකේදී මෙහෙම ලිව්වොත් වැරදි. මෙහෙම තියෙන එක ඇසෝසියේටිව් ලෝ එකේදී හරි මෙහෙම ලිව්වොත් වැරදි. ඇයි? පද මාරු වෙනවනේ පිළිවෙල මාරු වෙන්න බෑ. XYZ නම් මෙතනත් XYZ කියලාම තියෙන්න ඕනේ. තේරුණාද? මේ බලන්න මෙතන ABC කියලාමනේ තියෙන්නේ. මෙතනත් ABC කියලාමයි තියෙන්නේ. BAC කියලා තිබුණොත් වැරදි. ඇයි? පිළිවෙල මාරු වෙනවනේ. පිළිවෙල මාරු කරන්නේ වෙනම ලෝ එකකින්. ඒකට වෙනම ලෝ එකක් තියෙනවා. මේක ඇසෝසියේටිව් ලෝ එක. මේකෙදි කරන්නේ පිළිවෙල මාරු කරන එක නෙවෙයි. බ්‍රැකට් වලින් වෙනස් කරන එක. තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණ නැත්නම් කියන්න ආපහු කියන්න. ප්‍රශ්නයක් අහලා තියෙන්නේ මේ BAC හරිද කියලා එයාට උත්තරේ හම්බුණාද? තේරුණාද ඒක? මොකද කියන්නේ? තේරුණ නැත්නම් කියන්න ආපහු කියලා දෙන්න. තේරුණාද නැද්ද? right. හරි. හරි. තාම මොනවද ඩවුට් තියනවද ඇසෝසියේටිව් ලෝ එක සම්බන්ධයෙන්? තියෙනවා නම් කියන්නත් ගන්න. ඇසෝසියේටිව් ලෝ එක ලියන විදිය සම්බන්ධයෙන් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මෙතනත් ABC විදිහටම තියෙන්න ඕනේ. පිළිවෙල වෙනස් වෙන්න බෑ. මෙතන පිළිවෙල වෙනස් වෙලානේ. එතන XYZ කියලා තියෙන්නේ මෙතන YXZ කියලා තියෙන්නේ. ඒතර වැරදි. තේරුණාද? ඒ කියන්නේ පිළිවෙල මාරු වෙන්නේ නැතුව වරහන් වෙනස් කරන්න පුළුවන් වෙයි. ඔව්. එහෙම තමයි කියන්නේ. පිළිවෙල මාරු කරන්නේ නැතුව වරහන් වෙනස් කරන්න පුළුවන්. වරහන් වෙනස් කරා කියලා ඇත්තටම ඉතින් ඔකේ තේරුමක් නැහැ. එකම තේරුම වෙන්නේ ලොජික් ගේට් එක අඳිනකොට වෙනස් වෙනවා. සර්කිට් එක අඳිනකොට වෙනස් වෙනවා. තේරුමේ කිසිම වෙනසක් නැහැ මේ. එකම අගේන එන්නේ එකම අවුට්පුට් එක. එකම වැඩේ වෙන්නේ ඔකෙන් ගේට් එකෙන්. අයිසොලේට් කරන එක තමයි කරන්නේ වෙනම විචල්යක්. right. හරි. අපි යමු ඊළඟ ලෝ එකට. associative law additive form. දැන් අරක තිබුණේ multiplicative form මේකේ අනිත් form එක additive form. බලන්න ඒකෙත් පිළිවෙල වෙනස් වෙනවද? පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මොකක්ද? වෙනස් වෙන්නේ වරහන විතරයි. වරහන විතරයි. පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ කොයි වෙලාවක. right. මේක එක්ස්ප්ලেইন කරන්න ඕනේද? තේරෙනව නේද? තේරෙන්නේ නැත්නම් කවුරු හරි එක්ස්ප්ලেইন කරන්න ඕන නම් කියන්න. නැත්නම් අරකමයි තියෙන්නේ වෙනසක් නැහැ මේකෙත්. ඊළඟට යමුද? yeah right. ඊළඟට යමු. මේකේ වෙනසක් නැහැ ඉතින්. පේනවනේ දැන් මම ටක්කා උදාහරණයක් කියන්නම්. මට තිබුණොත් x plus y plus z y plus මේව තිබුණොත් මට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? x plus y plus z. ඔච්චරයි. xyz නම් මෙතනත් xyz පිළිවෙල වෙනස් වෙන්න බෑ. ඔච්චරයි. ඊළඟ එක
distributive law මෙන්න මේක මාර වැදගත්. right? distributive law මෙන්න මේක මාර වැදගත්. මේක ගොඩාක් තැන්වල එදෙනවා. හරි මේක බලන්න. මේකේ බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. හරි. මේකෙදි වෙන්නේ distributive law මෙන්න මේ A එක වැඩි කරනවා B එකෙන් එළියේ තියෙන විචල්‍ය වැඩි කරනවා ඇතුලේ තියෙන විචල්‍ය. right? ඒතර මට කියන්න බලන්න A B වලින් වැඩි කරපුවාම උත්තරේ එනවා මොකක්ද? A B කියලා. A එක C එකෙන් වැඩි කරපුවා ඊට පස්සේ මෙහෙම බලගන්න. මේක ලියන විදිහ බලගන්න. sorry. බලා ගන්නකො මම මුල ඉඳලා කියන්නේ. right. මෙන්න තියෙනවා x වලින් ගන්න මම මේකේ තියෙන එක නැතු x + y. right මෙන්න මෙහෙම තියෙනවා. අපිට පුළුවන් මේක distributive law එකෙන් සුළු කරද්දි මෙන්න මේ විදිහට ලියන්න. හරි බලා ගන්න. අපි ඉස්සරලාම කරන්නේ number 1. මෙන්න මේ x එක sorry දෙකම x කමන්න. මේ x එක මේ x එකෙන් වැඩි කරනවා. මේ x එක මේ y එකෙන් වැඩි කරනවා. හරි? ඒතර x එක x එකෙන් වැඩි කරපුවාම x දෙකක් නේ. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ මැද තියෙන ලකුණ මැදට ලියා ගන්නවා. ඊළඟට x එක y එකෙන් වැඩි කරලා එන උත්තරේ ලියනවා. හරි. තව උදාහරණයක්. x y + z. එහෙනම් මේකේ උත්තරේ එන විදිහ කියන්න බලන්න. තේරුණාද බලන්න කට්ටියට? මේක distributive law එකට දැම්මොත් එහෙම කොහොමද එන්නේ? ඔව් හරි ලේසි. කොහමද දාන්නේ? ඉස්සලා x එක වැඩි ගන්න පළවෙනි පදේ y එකෙන් එහෙනම් xy. ඊට පස්සේ මැද ලකුණ ඒ විදිහටම ලියන්න. මැද තියෙන ධන ලකුණක් නේ y z දෙක මැද්ද. එහෙනම් ධන ලකුණ එතනම ලියන්න. ඕ ගේට් එක. ඊට පස්සේ x එක වැඩි කරන්න z එකෙන් xz. හරි. ඊළඟට මම තව එකක් දෙන්නම්. මෙන්න මේකට උත්තරයක් දාන්න බලන්න distributive law එකේ a b bracket c + a. ඔව් හරි. මෙන්න බලන්න. පළවෙනි එක වැඩි කරන්න පළවෙනි විචල්යෙන් එහෙනම් a b c මැද ලකුණ දාන්න ධන. ඊට පස්සේ මේක වැඩි කරන්න මේකේ. ඒතර එන්නේ a b a කියලානේ. හැබැයි පොඩි දෙයක් ඔයාලා මේකේ මතක තියාගන්න ඕනේ. වැදගත් දෙයක්. මොකක්ද? අපි හැමතිස්සෙම බූලියන් ලෝස් ලියද්දී ඇල්ෆබෙටිකල් ඕඩර් එකට තමයි ලියන්න ඕනේ. ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට. දැන් මෙතන පේනව නේද A B A කියලා තියෙනවා. මේක ලියවෙන්න ඕනේ A B A කියලා නෙවෙයි. කොහමද? A කියන අකුර එන්නේ B කියන අකුරට කලින් ඉංග්‍රීසි හෝඩියේ. එහෙනම් මේක ලියවෙන්න ඕනේ A B A කියලා නෙවෙයි A A B කියලා. මේ A එක මෙතෙන්ට එන්න ඕනේ. ඇල්ෆබෙටිකල් ඕඩර් එකට. ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලටයි ලියන්නේ අකුරු හැමතිස්සෙම ලියද්දී. දැන් උඹලා නිකමඩක් කල්පනා කරේ නැද්ද මේ ABC කියලා මේක ලියන්නේ ඇයි කියලා? දැන් CBA කියලා ලියන්නත් පුළුවන්. අර ලෝ එකක් විදියට. ඇයි එහෙම ලියන්නේ නැත්තේ? එහෙම ලියන්නේ නැත්තේ අපි හැමතිස්සෙම බූලියන් වල ලෝස් මේ එක්ස්ප්‍රෙෂන්ස් ලියද්දී
alphabetical order එකට ඉංග්‍රීසි හොඩියේ පිළිවෙලට තමයි ලියන්නේ. ඒතකොට මේක ලියවෙන්න ඕනේ මෙන්න මේ විදිහට. right. තේරෙන්න ඇති. හරි. අපි යමු ඊළඟ law එකට. redundancy law. මේකත් මාර වැදගත්. redundancy law. redundancy කියන එක එහෙම තේරෙනවනේ නේද? reduce අඩු කරනවා. redundancy. දැන් බලන්න මේ මෙහෙම. හරි. a plus ab මේකේ logic gate එක නිකමට අඳිමු බලන්න. දැන් නිකමට අඳිමු ජොලියට. දැන් logic gate එක ඒකට නිකන් තේරුම් ගන්න පුළුවන් වේද වගේ නිකන් බලන්න. a b විචල්්‍ය දෙකයි. හරි. එම ගත්තා a කියන එක තනියම යනවා a b කියන දෙක පස්සේ වෙනවා. AND gate එකට එනවා ඊට පස්සේ මෙයත් එක්ක සම්බන්ධ වෙනවා OR gate එකට. right. ඕකනේ gate එක මෙන්න logic gate එක. මෙතන තියෙන්නේ AND gate එකක් මෙතන තියෙන්නේ OR gate එකක්. හරි. දැන් මේක දිහා බලපුවාම මේකේ කියනවා a plus ab කියලා තිබුණොත් a කියලා ලියන්න පුළුවන්. a plus ab කියලා තිබුණොත් a කියලා ලියන්න පුළුවන්. right. ඒතර a plus ab a කියන්නේ මොන තීරුවද? මේ තීරුවනේ. a b කියලා කියන්නේ AND gate එකට දාපුවමනේ a තීරුවයි b තීරුවයි. right. එතකොට මේ a තීරුවයි ab තීරුවයි OR gate එකට දාපුවම එන්නේ මෙන්න මේ අගයන් ටිකනේ. right. එතකොට මේ law එකට අනුව කියනවා a plus ab කියලා කොහේ හරි තැනක තිබුණොත් a කියලා ලියන්න පුළුවන්ලු. ඇයි ඒකට හේතුව මේ a කියන තීරුවට දාන එන අගයන්ම තමයි output එකට එන්නේත් මේ. a කියන තීරුවට එන අගයන්මයි output එකට එන්නේ. එහෙනම් යම් කිසි තැනක ඔයාලගේ බූලියන් ප්‍රකාශනය සුළු කරගෙන යද්දී a plus ab කියලා තිබුණොත් a කියලා ලියන්න පුළුවන්. හරි. එහෙනම් මට මෙන්න මේ ටිකට උත්තර ටිකක් දාන්න බලන්න. මේ ටික දාන්න බලන්න සුළු කරලා redundancy law එකෙන් උත්තර ටික. තේරුණාද බලන්න කට්ටියට වැඩි. right. ඔව් තේරලා තියෙනවා. ඔව්. right. බලන්න පළවෙනි එක දිහා x plus xy නේ. එහෙනම් බලන්න මෙතන කොහමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඉස්සරලා. මෙතන කොහමද ඇවිල්ලා තියෙන්නේ බලන්න. මෙතන ඇවිල්ලා තියෙනද බලන්න ඉස්සරලා. මෙතන ඇවිල්ලා තියෙන්නේ කොහමද? a plus ab කියන එක a කියලා ලියලා තියෙන. ඉතින් මෙතන තියෙන x plus xy නේ නම් x කියලා ලියන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන p plus pq කියලා නේ නම් p කියලා ලියන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ ab plus a නේද? තුන්වෙනි එකේ තියෙන්නේ කොහමද? ab plus a කියලා නේ තියෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ ඒකේ අනිත් පැත්තනේ.
හැබැයි අපි ටිකකට කලින් ඉගෙන ගත්ත එක ලෝ එකකදී මතකද දන්නේ AB plus A කියන්නේ A plus AB කියන එකමයිනේ වෙනසක් නැහැනේ. කලින් ඉගෙන ගත්ත මතකද දන්නේ? දැන් ටිකකට කලින්. ලෝ එකකින් ඉගෙන ගත්ත මේ දෙකම සමානයි කියලා. එහෙනම් AB plus A කියන එක ලියන්න පුළුවන් A plus AB කියලා. දැන් තියෙන ඉතින් මේකමනේ. එහෙනම් උත්තරේ තේරුණාද රිඩන්ඩන්සි ලෝ එකේ පළවෙනි ෆෝම් එක නැත්තම් මල්ටිප්ලිකේෂන් මේ පළවෙනි ෆෝම් එක සෝරි තේරුණාද රිඩන්ඩන්සි ලෝ එකේ පළවෙනි ෆෝම් එක right දෙවෙනි ෆෝම් එකට යමු හරි ඒකෙදි කියනවා a plus a bar b equals ab කියලා හරි ඒ කියන්නේ යම් කිසි තැනක ඔයාලගේ බූලියන් ප්‍රකාශනේ a plus a bar b කියලා තිබුණොත් මෙන්න මේ විදිහට a plus b කියලා ලියන්න පුළුවන්. හරි මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. එතකොට ඔබ තේරෙයි. හරි. right මම ගාව තියෙන මෙන්න මෙහෙම. x plus x bar y දැන් මට මේක ලියන්න පුළුවන් මේකෙදි මොකද වෙන්නේ බලන්න මේකෙදි මෙන්න මේ බා එක අයින් වෙලා යනවා මේ බා එක අයින් වෙලා යනවා අනිත් ටික ඒ විදිහටම ලියනවා x plus y p plus q sorry p plus p bar q නම් මට මේක ලියන්න පුළුවන් බා එක අයින් කරලා අනිත් ටික ඒ විදිහටම p plus q ඊළඟට x plus yx bar දැන් කෙනෙකුට මේක දැක්කාම හිතෙන්න පුළුවන් මේක මේ තියෙන විදිහට නෙමෙයි ඉතින් මේකේ බා එක තියෙන්නේ පළවෙනි විචල්ලේ මේකේ තියෙන්නේ මෙතනනේ ඉතින් මේක අපි දැන් ටිකකට කලින් ඉගෙන ගත්තා x plus y x bar කියන එක අපිට ලියන්න පුළුවන් x plus x bar y කියලා එහෙනම් මේ තියෙන්නේ මේකමයි x bar එක කැපුවා x plus y කියලා ලියන්න පුළුවන් තේරුණාද වැඩි redundancy law එකේ second form එක තේරුණාද නැද්ද තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් කියන්න ආපහු කියලා දෙන්න right ඉක්මනට කියන්න 11:00 උඹලට තේරෙන්නේ නැත්නම් කටවහන් ඉන්න බෑ ආපල් මන් දන්නේ නැහැ තේරෙනවද නැද්ද කියලා right අපි යමු ඊළඟ එකට ලෝස් ටික ඉවරයි හරි ලෝස් ටික ඉවරයි එහෙනම් දැන් යමු ගණන් ටිකට පටස් ගාලා ගන්නකො ළඟ තියෙන කොල්ලයක් පොඩි පොඩි ගණන් වලින් ඉස්සරහට යන්න අපි ළඟ තියෙන කොලයක් ගන්නකො ටක් ගාලා right ලියා ගන්න පළවෙනි ගාන පළවෙනි ගාන A bar B C plus A B
මෙන්න පළවෙනි ගාන. විනාඩියක් දෙන්න ටක් ගාලා දන්න දහංගට ටික දාලා දෙන්න බලන්න try එකක් මේක සුළු කරගන්න. number 1 කරන්න තියෙන්නේ first law එකට යන්න. first law එක නෙමෙයි. ඔව් first law එකට යන්න. පළවෙනි law එකට යන්න. පළවෙනි law එක මොකක්ද? දැන් පළවෙනි law එක මතකත් නැතිනේ. මොකද්ද? idempotent law කියලා අපි එකක් ඉගෙන ගත්තා නේද? මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක් ඉගෙන ගත්තා නේද? මේකද කියන්නේ මොකද්ද? identical මේ එක හා සමාන ඒවා තිබුණොත් ඒ එක හා සමාන ඒවා දෙකක් වෙනකොට එකක් තනි එකක් ලියන්න පුළුවන්. ඒ දෙකක් තිබුණොත් තනි එකක් ලියන්න පුළුවන්. මේ ඒ දෙකක් තිබුණොත් තනි එකක් ලියන්න පුළුවන්. ඒ බා දෙකක් තිබුණොත් තනි ඒ බා එකක් ලියන්න පුළුවන්. මේ ඔයාලට මේක දිහා බලපුවාම ඔයාලට පේනවා මෙන්න මෙහෙම එකක්. කොහොම එකක්ද? මෙන්න මෙහෙම එකක්. right මේ දෙක දිහා බලපුවම ඔයාලට පේනවා මේකේ මේ BC කියන දෙකම පොදුයි නේද මේ? විචල්්‍ය දෙකටම BC තියෙනව නේද? එහෙනම් අර idempot මේ අපේ first law එකට අනුව අපිට ලියන්න පුළුවන් BC common. right ඊට පස්සේ හොඳට මම බලාගන්න මම මොකද කරන්නේ කියලා. මම වරහණක් දාලා පළවෙනි මේ විචල්්‍යේ නැත්තම් පළවෙනි විචල්්‍ය තුනේ ඉතුරු වෙලා තියෙන විචල්්‍යයි දෙවෙනි විචල්්‍ය තුනේ ඉතුරු වෙන විචල්්‍යයි මෙතන ලියනවා. දැන් මේ මෙතන පළවෙනි ගොඩෙන් ඉතුරු වෙලා තියෙන මොකද්ද? මට BC දෙක අයින් වුණාම ඉතුරු වෙන්නේ A බානේ. ඒක මම ලිව්වා. ලියලා ඉවරලා මම මොකද කරන්නේ? මැද ලකුණ ඒ විදිහටම දානවා. දැන් මම මොකද කරේ? ඉස්සෙල්ලා මම ගියා idempton law එකට. first law එකට. ඒකෙදි කියනවා සමාන විචල්්‍ය තියෙනවා නම් ඒ වෙනුවට එක විචල්්‍යයක් තනි විචල්්‍යයක් කරලා ලියන්න පුළුවන්. එතකොට මේකේ සමාන විචල්්‍ය තියෙනවා මේ බලන්න BC සමානයි මේ දෙකේම. එහෙනම් BC කියන විචල්්‍ය සමාන නිසා මේ විචල්්‍ය දෙකම වෙනුවට තනි විචල්්‍යයක් BC කියලා ලිව්වා. ලියලා ඉවරලා වරහණක් දාලා ඒ බානේ මෙතන ඉතුරු වෙන්නේ. එතකොට BC ගියපුවාම ඒ බා එක ලිව්වා. ලියලා මේ ධන ලකුණ මෙතන තියෙන ලකුණ ඒ විදිහම ලිව්වා. ඊට පස්සේ මේ දෙකෙන් ඉතුරු වෙන්නේ මොකද්ද? මෙතන ඉතුරු වෙන්නේ A නේ. ඒක ලිව්වා වරහණ වැව්වා. මොකද්ද law එක? idempotent law. හරි. ඊට පස්සේ ඊළඟට BC මෙතෙන්ට මොකද කරන්න පුළුවන්? යන්න ඔයාලගේ තුන්වෙනි law එකට inverse නැත්තම් complement law එකට ඒකේ කියනවා A plus නැත්තම් A bar plus A කියලා තිබුණොත් අපිට ලියන්න පුළුවන් කියලා මොකක් කියලාද? එකක් කියලා.
ඔයාලගේ තුන්වෙනි ලෝ එකට යන්න ඒක ඉන්වර්ස් ලෝ එක නැත්නම් කම්ප්ලිමන්ට් ලෝ එක. ඒකේ ඇඩික්ටිව් ෆෝම් එකේදී කියනවා a + a bar නැත්නම් a bar plus a කියලා තිබුණොත් එකයි කියලා ලියන්න පුළුවන් කියලා. right? ලෝ එක මම ලියන්නම්. ඉන්වර්ස් ලෝ එහෙම නැත්නම් කම්ප්ලිමන්ට් ලෝ කියලා කියනවා. ඉන්වර්ස් ලෝ. දැන් මට මේක දිහා බලලා කියන්න. bc.1 bc.1 ඔයාලගේ දෙවෙනි ලෝ එක අනුව ඔව් ලෝස් ටික මතක තියාගන්න ඕනේ. ලෝස් ටික මතක තියාගන්න ඕනේ. නැත්තම් මේ ගේම ගහන්න බෑ අමාරු. bc.1 ඔයාලගේ දෙවෙනි ලෝ එක නැත්තම් ඩෙන්ටිටි ලෝ එකට අනුව කියනවා a.a = a කියලා. a.a = a කියලා. එහෙනම් bc.1 වෙනකොට අපිට ලියන්න පුළුවන් bc කියලා. මොකද්ද ලෝ එක? identity law. identity law. identity law. නම් මෙන්න අවසන් උත්තරේ. ඔන්න ඔය විදිහට ලියවෙන්න ඕනේ. ලෝස් ටික මතක නැත්තම් මේ වැඩේ කරන්න බෑ අතටම. හරි? අපි දෙවෙනි ගානට යමු. x bar y bar z plus හදමු බලන්න මේක ටක් ගන්න. right? මම කිව්වා පළවෙනි පියවර තමයි ඔයාලා බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ගත්ත ගමන් කරන්න ඕනේ පළවෙනි දේ තමයි සමාන පද තියෙනවා නම් එකට ගන්න කියලා. ඔයාලට පේනවා මේකේ y bar z කියන එක දෙකටම common මේ. එහෙනම් y bar z කියන එක ගන්න එළියට. එළියට අරන් වරහණක් ඇරලා මේකේ ඉතුරු වෙන්නේ y bar z ගියපම x bar නේ. ලිව්වා x bar. මේ ධන ලකුණ මෙහෙම්ම ලියනවා. මේකේ ඉතුරු වෙන්නේ x නේ. ඒක එහෙම්ම ලිව්වා. ලෝ එක මොකක්ද? ෆස්ට් ලෝ එක ඔයාලගේ මේ උඹලට පඬිතය වගේ කියනකොට මට මතකත් නෑ දැන් ඒ ලෙවල් වලට ඉගෙන ගත්තේ වනේ මටත් අමතකයි ලෝ මොනවද කියන්නේ. right ඊළඟට ඔයාලට පේනවා y bar.z මෙතන x bar.x වෙනුවට ලියන්න පුළුවන් මොකක් කියලාද? x bar.x ඔයාලගේ බූලියන් ලෝස් වල third law එකේ තියෙනවා third law එක තුන්වෙනි law එකේ තියෙනවා multiplicative form එකේ a.a bar නම් 0 කියලා. sorry a plus a bar නම් 1 කියලා. a plus a bar කියලා තියෙනවා 1 කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙතන අපි dot එකක් තියලා මෙතෙන්ට අපි ලියනවා a plus a bar නම් 1 නේ. එහෙනම් x bar plus x කියන්නේ 1 මයි.
1y. මොකද්ද law එක? third law එක inverse law. Inverse law. ඊළඟට y bar z dot 1 y bar z dot 1 ඔයාලගේ second law එක identity law එකට අනුව කියනවා 1.a equals a කියලා first form එකේ identity law එකේ. එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් කෙලින්ම y bar z කියන identity law. Identity law. Right? දැන් පළවෙනි එකට වඩා ටිකක් දුරට යමක් තේරෙන්නේ නැති දෙවෙනි එක හදද්දී නේ. අපි යමු තුන්වෙනි එකට මම තව එකක් දෙන්නම් මේ වගේ. හදමු බලන්න මේක. Right. කලින් ගණන් දෙකට වඩා උත්තර ටිකක් වැටලා තියෙනවා සතුටු. මොනවද කියලා තියෙනවා. Right. බලමු. පළවෙනි එක මම කිව්වා බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් දුන්න ගමන් බලන්න සමාන පද මොනවද තියෙන්නේ කියලා. සමාන විචල්්‍ය. මේ දෙකේම සමාන විචල්්‍ය AC නෙමෙයි. පේනවා ඇතිනේ. නම් AC ගන්න එළියට. ඊට පස්සේ ඉතුරු වෙන්නේ B1යි ධන ලකුණ මෙහෙම ලිව්වා මේක ඉතුරු වෙන්නේ B1. මොකද්ද law එක? first law එක right. ඊළඟට AC dot දැන් dot එකයි තියන්නේ කියලා අහන්න එපා. වරහන් කියන්නේ dot එකමනේ. වරහන් කියන්නේ dot එකමයි. and එකමනේ කියන්නේ වරහන් වලින් dot එකනේ එකමයි. එකම දෙන්නේ. B plus B bar plus B කියන එක අපිට ලියන්න පුළුවන් මොකයි කියලාද? එකයි කියලා. හරි. මොකද්ද law එක? inverse law. ඊළඟට AC.1 කියන එක A.1 කියලා ඔයාලගේ දීලා තියෙනවා මොන law එකද ඔයාලගේ second law එක identity law එකට අනුව A.1 නම් A කියලා දීලා තියෙනවා. ඒ නිසා AC කියලා ලියන්න පුළුවන්. identity law. right. ඔන්න ඕක. මේ ගණන් තුනෙන් ගණන් තුනෙන් එකක්වත් තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් chat එකේ message එකක් දානවා තව උදාහරණයක් හදලා පෙන්නන්න.
මේ හදපු ගණන් තුනේ එකක්වත් තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් දාන්න මැසේජ් එක chat box එකට. ඒක තේරෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක්. ඉතින් මට තේරුණෙත් නෑ මේ මුල් දවස්වල ක්ලාස් එකේ මේව හදද්දි. කුණු හarp වගේ මෙලෝඩියක් පැරුව මටත් හිටියේ. ඉතින් ඒක සාධාරණයි තේරෙන්නේ නැති එක. තේරුණාද නැද්ද? මේ හදපු ගණන් තුන පැහැදිලිද? හරි. ඊළඟ ගානට right. ටිකක් දිග ගානක් 4 වෙනි එක. හරි. right. බලන්න මේක try එකක් දෙන්න.
හරි. මේක දිහා බලපුවහම පේනවා right. මේක දිහා බලපුවහම පේනවා මෙතන විචල්්‍ය වර්ග 3ක් තියෙනවනේ. 3ක් තියෙනවනේ පේලි 3. කොටස් 3ක් තියෙනවා. ඒතර කොටස් 3ේම සමානේව නැහැ. එහෙනම් ඔයාලට පුළුවන් එක්කෝ මේ කොටස් දෙක ඒකේ සමාන කෑලි තියෙනවා ඒක අරන් ගන්න හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ කොටස් දෙක අරන් ගන්න හදන්නත් පුළුවන්. ඒක තේරුණාද? ඉස්සෙල්ලා විචල්්‍ය 3ටම සමාන වෙන මේ කියන්නේ කොටස් 3ටම සමාන වෙන විචල්්‍ය නැහැ. ඒක නිසා මොකද කරන්නේ? ඔව් ඒ තියෙනවා. හැබැයි ඒ අරන් හැදුවොත් එහෙම මොකද වෙන්නේ? අපි පුළුවන් තරම් බලන්න ඕනේ කියන්නේ පුළුවන් තරම් බලන්න ඕනේ වැඩි විචල්්‍ය සංඛ්‍යාවක් සමාන වෙන. දැන් ඒ කියන්නේ එතන තියෙන විචල්්‍ය තුනෙන් එකක් විතරයිනේ. ඒතර ඒක විතරක් එළියට අරන් හැදුවොත් එහෙම මොකද වෙන්නේ? මැදදී එරෙනවා මේක. මැදදී එරෙනවා ඒ විතරක් එළියට අරන් හැදුවොත් එහෙම. මොකද ඒ කියන්නේ මෙතන තියෙන විචල්්‍ය වලින් තනි එක විචල්්‍යයක් විතරයිනේ. right? එතකොට අනිත් ටික අරන් හදන්න ගියොත් එහෙම පොඩි බරබරයක් එනවා. අතර මැදදී. right? ඒක අරන් හදන්න පුළුවන් ඕන. බලමු එහෙම හදන්න. ඒක පොදු කරලා ගත්තොත් එහෙම මෙතන ඉතුරු වෙන්නේ b බා c බානේ. ඊළඟට මෙතන ඉතුරු වෙන්නේ b බා c. ඊළඟට මෙතන එන්නේ bc. මොකද්ද ලෝ එක? ෆස්ට් ලෝ එක ඔයාලගේ. right. ඊළඟට ඒක මෙහෙම තියෙද්දි ඇතුලේ මොනවද කරන්න පුළුවන්? පොඩි මේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. බලන්න මේ දෙක දිහා. මෙන්න මේ දෙක දිහා. මේ දෙකේම b පොදුයි නේද? b බා පොදුයි නේද? එහෙනම් b බා එළියට ගන්න. b බා එළියට ගත්තාම ඉතුරු වෙන්නේ c බා ධන c. මොකද්ද ලෝ එක? ඒත් අර ලෝ එකමයි. පළවෙනි ලෝ එකමයි. ඊට පස්සේ b බා c බා ඩොට් c කියන්නේ එකයිනේ. ධන bc. මොකද්ද ලෝ එක? ඔව් එහෙම ගන්නත් පුළුවන්. හරි 1 කියලා ගන්නත් පුළුවන්. bc b බා c බා plus bc කියන එක 1 කියලා ගන්නත් පුළුවන්. ප්‍රශ්න නැහැ. dot bc ඊට පස්සේ ඊළඟට b bar plus bc. right? ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ b එක redundancy law එකෙන් කපලා දාන්න. ඔන්න ඔය විදිහට උත්තරේ එනවා. මේක ක්‍රම කීපයකට හදන්න පුළුවන්. ඔය එක ක්‍රමයක් විතරයි. right? ඊළඟට
තව ක්‍රමයකට ගියොත් right තව ක්‍රමයකට ගියොත් redundancy law එක ආකාර දෙකකට තියෙනවා right form 1 form 2 කියලා ආකාර දෙකකට තියෙනවා right එතකොට ඔව් මෙතන redundancy law එකේ forms දෙකයි තියෙන්නේ මේ form එක මාරු වෙනවා අනිත් පැත්තට ඒක මේකේ මේ note එකේ දීලා නැහැ redundancy form එක මාරු වෙන මේ ඔය a plus a bar එක අනිත් පැත්තට මාරු වෙන form එක දීලා නැහැ මේක ඒක මේකේ නැහැ මේක දැන් දැක්කේ ඊළාට දෙවෙනි ක්‍රමය මෙහෙම කරන්න පුළුවන් a පොදු කරා එතකොට එන්නේ b bar c bar plus b bar c plus bc right first law එක ඊළාට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න ඔයාලට පේනවා මෙතන b bar c bar තියෙනවා මෙතන bc නේ තියෙන්නේ නේ එහෙනම් ඔයාලගේ තියෙනවා මෙන්න මෙහෙම law එකක් බලන්න ඔයාලගේ තියෙනවා inverse law කියලා එකක් තියෙනවා ඒකේ additive form එකට අනුව අපිට පුළුවන් මේ b bar c bar සහ bc වෙනකොට එකයි කියලා ලියන්න එහෙම ලිව්වොත් උත්තරේ කියලා වෙනවා ලියන්න බෑ sorry මෙහෙම ලියන්න බෑ මෙහෙම ලියන්න මේක තනි විචල් එකට දාලා විතරයි ලියන්න පුළුවන් මෙහෙම ලියුවොත් මේක XOR එකක් වෙනවා මෙහෙම ලියන්න බෑ sorry මේක ලියන්න බෑ හේතුව තමයි මේක වෙනම කේස් එකක් වෙනවා BC plus B bar C bar plus BC කියන්නේ මේක XOR එකක් B XOR C මේක වැරදි මේ ක්‍රමයට උත්තර ලියුවොත් වැරදි කවුරු හරි මේක XOR එකක් මෙහෙම ලියන්න බෑ අර ක්‍රමේ තමයි ක්‍රමේ right ඊළඟට පුළුවන් මෙන්න මේ විදිහට ඕනනම් ඒක හැබැයි ටිකක් දිගයි AB එළියට ගත්තොත් කියන්නේ AB බා එළියට ගත්තොත් කියන්නේ ඔව් එහෙම පුළුවන් එහෙම හදන්න පුළුවන් කෙනෙකුට ඕන නම් පුළුවන් මෙහෙම යන්න කොහමද A B බා එළියට ගන්න පුළුවන් එතකොට ඉතුරු වෙන්නේ C බා දාන C මෙතන එනවා A B C කියලා right ඊට පස්සේ A bar B මෙතන dot 1 කියලා එනවා plus A B C right එතකොට මෙතන එනවා A B bar plus A B C කියලා ඊළඟට මේකෙදී A common එහෙනම් A එළියට ගත්තා B plus B C A ආවත් right මෙතන redundancy law එක අර මම කිව්වේ දීලා නැහැ කියලා ෆෝම් එක ඒකට අනුව A B bar plus C කියලා උත්තරේ එනවා right ICT A level කරලා තියෙන කවුරු හරි ඉන්නවා නම් මේ කාණ මැප් එකක් ගහලා මේ සුරු කරලා බලන්න මේ උත්තරේ එන්න ඕනේ